තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු භාවනා පුහුණුවට අපි මේ එකතු වී සිටින්නේ. අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 15 වෙනිදා බදාදා දවසක් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස සුපුරුදු මාධ්‍යයෙන් අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මේ භාවනා පුහුණුවට එකතු වී සිටිනවා. පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහිණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාම සියලු දෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. භාවනා පුහුණුවේදී අපි අංශ දෙකකට අපේ අවධානය යොමු කරනවා. එකක් තමයි අපි තුල දැනට නැති කුසලතා උපදවා ගැනීම, ඒ කුසලතා තහවුරු කර ගැනීම, කුසලතාවයේ භාවිතා කිරීම, පවත්වා ගැනීම කියන අංශය. අනික් පැත්ත අකුසලතා සම්බන්ධ අංශය. ඒ කියන්නේ මොනවා හරි අඩුපාඩුකම් තවමත් අපේ ජීවිතවල තියෙනවා නම් ඒ කොටස ඉවත් කර ගැනීම, අයින් කර ගැනීම, බැහැර කර ගැනීම භාවනාවට අයිති. ඉතින් ওই විදිහට අපේ කුසල අකුසල දෙපැත්තටම අවධානයක් සහිතවයි භාවනාව කෙරෙන්නේ. ඉතින් අපි පළමුවෙන් වෙනදා වගේ මේ කාර්යයට කය මනස සූදානම් කරගමු. අපි හෝරා දෙකක් පමණ මේ සඳහා සාමාන්‍යයෙන් ගත වෙනවා. උදෑසන 5:30 සිට 7:30 පමණ කාලය දක්වා. ඉතින් කායික අපි සූදානම් වෙලා ඉන්නේ මේ කාලය ගත කරන්නට. පහසු ඉරියව්වක තැම්පත්ව ඉඳගෙන ශරීරය සැහැල්ලුවෙන් පහසුවෙන් තියාගෙන එහෙමයි. නැවතත් පරීක්ෂා කරලා බලමු අපි අපේ කායික ඉරියව් වඩා පහසුවෙන් තියාගෙන තියනවාද කියලා. ඊළඟට දෙවෙනි කාරණේ මානසික පැත්ත. අපි මේ කාර්යය සඳහා කොතෙක් දුරට මානසින් එකඟතාවක් සහිතව කැමැත්තෙන්, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කැපවීමෙන් මේ කාර්යය සඳහා සම්බන්ධ වෙනවද කියන කාරණය. ඉතින් මම හිතනවා මේ කල්යාණ මිත්‍ර පිරිස මානසිකවත් මේ කාර්යය සඳහා සූදානම් අපි කියලා. ඒ විදිහට කය සහ මනස හොඳින් තැම්පත් කරගමු, යොමු කරගමු. යොමුව තියෙන්නේ මනසේ තමයි. කය අපි හුඟක්ම තැම්පත් කරගෙන පහසු ඉරියව්වක අපි තියාගන්නවා මේ කාර්යයේ යෙදෙන කාලය තුල. එතකොට ওই විදිහට කායික මානසික සූදානමක් සහිතව අපි මේ භාවනා පුහුණුව කරනවා. මෙහිදී හුඟක්ම අපි කරන්නේ මේ කමඨහන් තේරුම් කර ගැනීම, කමඨහන් වඩන ආකාරය තේරුම් කර ගැනීම. භාවනාව කියන දේ ඇත්තටම පෞද්ගලිකයි. ඒක සාමූහිකව කරන වැඩක් නෙවෙයි, සාමූහික ක්‍රියාකාරකමක් නෙවෙයි. අකුසලයේ ගෙවා දැමීමත් කුසලයේ වැඩිවීමත් දෙකම පෞද්ගලිකව කරන දෙයක්. එතකොට දැන් විශේෂයෙන් අපි මේ කුසලතා පැත්තට භාවනාවේදී ප්‍රමුඛතාවය දෙනවා. කුසලයේ වඩනකොට අකුසලයේ ගෙවී යාමක් අපිට පේන්න තියෙනවා. ආලෝකය දැල්වනකොට අඳුර පහ වෙලා යනවා වගේ. අපි රෙද්ද මහන්සි වෙලා සෝදනකොට එහි කුණු බැහැර වෙලා යනවා වගේ අකුසලයේ ගෙවී යනවා. ඉතින් පළමුවෙන්ම සිද්ධ වෙන්නේ අපේ අවබෝධමය පැත්තේ, දෘෂ්ටිමය පැත්තේ තියෙන අකුසලතා. අවිද්‍යාව සහ මිච්ඡා දිට්ඨි කියලා අපි පාලියෙන් කියනවා. වැරදි දෘෂ්ටි, එල්බ ගැනීම, මේ වගේ දේවල් තියෙනවා. තමම්ම යම් හේතු නිසා හෝ වෙන කවුරු හරි කියලා නිසා හෝ වැරදි දෘෂ්ටි වල එල්බගෙන සිටින ස්වභාවයක් තියෙනවා. ඒක මිච්ඡා දිට්ඨි. ඊළඟට අවිජ්ජා කියන එකෙන් හුඟක්ම අදහස් කරන්නේ මේ චතුසත්‍ය නොදැනීම. චතුසත්‍ය පිළිබඳ අනවබෝධය, නොදැනුවත්කම, නොවැටහීම, අපහැදිලිතාවය. ඒක තමයි ප්‍රධාන වශයෙන් අවිජ්ජා කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට මේ අවිජ්ජා සහ මිච්ඡා දිට්ඨි දුරු වෙන්නේ සද්ධර්ම ශ්‍රවණේ,
ධර්ම සාකච්ඡාවෙන්, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන්, යෝනිසෝ මනසිකාරයෙන් එන්න මේ වගේ කාරණා හරහා ප්‍රඥා ශික්ෂාව දියුණු කරගන්නවා කියලා අපි ඒකට කියනවා. ප්‍රඥා භාවනාව, පඤ්ඤා භාවනා. ඉතින් ඒක අපි අඛණ්ඩව කර යුතු දෙයක්. ඒකයි අපි වෙනමම සූත්‍ර සාකච්ඡා මාලාවක් කරගෙන යන්නේ. ඒක දැනට අපි කරන්නේ අවිද්‍යා සූත්‍රය පදනම් කරගෙන ඒක වෙනම අපි කරගෙන යන්නේ ඒකයි. දිනක් කර දිනක්. ඉතින් ඒ විදිහට මූලිකම දේ පඤ්ඤා භාවනාව. ප්‍රඥාව වැඩුණම වැඩෙනකොට කල යුත්ත අපිට තේරෙන්න පටන් ගන්නවා. නොකල යුත්තත් තේරෙන්න පටන් ගන්නවා. ගත යුත්ත, හල යුත්ත, පුහුණු විය යුත්ත, පුරුදු පුහුණු නොවිය යුත්ත, මේ දෙපැත්ත හොඳට අවබෝධ වෙනවා. ඊළඟට අපි කෘත්‍ය කරනවා. ඔය භාවනාවේ හුඟක්ම තියෙන්නේ කරනවා කියන අර්ථයේ මූලික අර්ථයේ තියෙන්නේ භාවේති, ආසේවති, භාවේති, වඩ්ඩේති, කුසල ධම්මේ භාවනා කියලා ওই පාඩේ දැන් අපි හැමෝම දන්නවා. භාවනාව විග්‍රහ කෙරෙන පාඩය. ඒ විදිහටයි භාවනාව කෙරෙන්නේ. අවබෝධය හරි තැනට આવොත් කෙනෙකුට ඉතිරි ටික එච්චර අපහසු නෑ. ඒක අපහසු වෙනවා නම් වෙන්නේ තමන්ගේ තියෙන වීරියේ අඩු වැඩිකම මත. මේ කොයි භාවනාවටත් වීරිය අවශ්‍යයි. උත්සාහය, වායාමය, වෑයම කියලා. ඒක අපේ ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒක අවශ්‍යයි. ඉතින් ඒක අඩු වුණොත් එතකොට මේ ප්‍රඥාව වැඩිවීමත්, සීලය වැඩිවීමත්, සමාධිය වැඩිවීමත් අඩාල වෙනවා, අඩපණ වෙනවා. මේ අඩපණ වෙනකොට තවත් දෙයක් සිද්ධ වෙනවා. සීල සමාධි ප්‍රඥා කුසල් වැඩිම අඩපණ වෙනකොට නිරන්තරයෙන්ම මිනිස්සයා කාමයේ පැත්තට වැටෙනවා. පංචකාමයට යොමුව වැඩි. එතකොට වැඩි බරක් තියෙන මේ පැත්තට. කුසලයට තියෙන යොමුව, නැඹුරුව, උද්‍යෝගයේ උනන්දුව අඩු වෙනකොට ඒ ඉතිරි ටික පිරෙන්නේ පුද්ගලයාගේ කාමයේ. ලෞකිකත්වයේ පැත්තට බර වෙලා ගිහිල්ලා කාමයට බර වෙලා කාම වස්තු සහ කාමී ක්‍රියාවන් පිළිබඳ හිතන, කල්පනා කරන, සැලසුම් කරන, ඒ සම්බන්ධයෙන් වැඩ කරන ගතිය ඉස්මතු වෙනවා. ඒ හරහා ලෞකිකත්වයේ ඇතුලේ ගිලිලා යනවා. එතකොට ඒගොල්ලන්ගේ ජීවිතවල තියෙන්නේ කෑම බීම ගැන, ඇඳුම් පැළඳුම් ගැන, ගෙවල් දොරවල්, යාන වාහන ගැන, භාණ්ඩ හා සේවා ගැන, ඒවා සපයන ස්ත්‍රී පුරුෂයන් ගැන, ආයතන ගැන, ඕව ගැන තමයි හිතන්නේ, කතා කරන්නේ. ඒව එකතු කරගන්න, රැස් කරගන්න කල්පනා කරනවා. ඒවට වැඩ සැලසුම් හදනවා. නව පරිේෂණ කරනවා, නිර්මාණ කරනවා. එහෙම තමයි යන්නේ. ඒක තමයි දැනට ලෝකේ අපිට දකින්න තියෙන සාතිශය බහුතරයක් ස්වභාවය ඒකයි. ඉතින් ඒ වයින් දුක්ඛ නිරෝධය එහෙම නැත්නම් නිවන, නිබ්බාණය සාක්ෂාත් වෙන්නේ නැහැ. ඒක නිසා අපි භාවනාවේදී හුඟක්ම ප්‍රඥා ශික්ෂාව වර්ධනය කරගන්න උත්සාහවන්ත වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ කාලය තුර බැලුවොත් විශාල ප්‍රමාණයෙන් දේශනා කරලා තියෙනවා. ධර්ම සාකච්ඡා පවත්වලා තියෙනවා. ධර්ම දේශනා කරලා තියෙනවා. ඊළඟට සමහර වෙලාවට ඔය ප්‍රශ්නෝත්තර ක්‍රමය උන්වහන්සේ අනිත් කෙනෙක් අහන ප්‍රශ්නයට උත්තර දීම වශයෙන් සමහර වෙලාවට එහෙම නැත්නම් තමන් වහන්සේම ප්‍රශ්න මතු කරලා කතංච කියලා ඔය පාලි භාෂාවෙන් ඒක සඳහන් වෙලා තියෙන්නේ. කිංච බික්කවේ, කතංච බික්කවේ, මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? ඕගොල්ලන්ට මේක තේරෙනවද? මේ ගැන ඕගොල්ලන්ගේ අදහස මොකද්ද කියලා තමන්ගේ ශ්‍රාවකයන් ඉදිරියේ ප්‍රශ්න ඉස්මතු කරලා උන්වහන්සේ මේකට පිළිතුරු සපයමින් ප්‍රශ්නෝත්තර ක්‍රමයේ භාවිතා කරලා තියෙන ওই විදිහට පුදුම තරම් උන්වහන්සේ උත්සාහ කරලා තියෙනවා අපි ළඟ තියෙන මේ මිත්‍යා දෘෂ්ටි සහ අවිද්‍යාව දුරු කරන්න
පුදුම තරම් දේශනා කරලා තියෙන. දැන් අපිට වාර්තා වෙලා තියෙන දේශනා ප්‍රමාණය බොහොම ටිකයි කියලා ගත්තොත් ඉතින් සංක්ෂිප්ත කරලා පළවෙනි සංගායනාවේදී ඒවා මහරහතන් වහන්සේලා සකස් කරලා තියෙනවා. සමහර අතිරේක විස්තර අතහැරලා දාලා. ඉතින් ඒ වයින්ුත් අපිට පේනවා සමහර විට එකම ධර්ම කාරණේ කීප තැනක කීප වතාවක් විවිධ පර්යායෙන් විවිධ පැතිවලින් විවිධ නිදර්ශන උපමා රූපක ඇසුරෙන් පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙනවා. සමහරට පුද්ගලයාගේ ස්වરૂපය ඒ තමන් වහන්සේ ඉදිරියේ ඉන්න ශ්‍රාවකයා මේ ධර්මයේ ශ්‍රවණය කරන පුද්ගලයාගේ කායික මානසික සමාජීය තත්ත්වය, ඔහුගේ දැනුම, ඔහුගේ පළපුරුද්ද අත්දැකීම මෙන්න මේවා පදනම් කරගෙන එකම දේ චතුසත්‍යම තමයි දේශනා කරන්නේ. ඒ වුණාට දේශනා රාශියක් තියෙන්නේ, දේශනා රසක් අපිට හමු වෙන්නේ. උගාක්ම මෙන්න මේ ශ්‍රාවකයාගේ විවිධත්වය නිසා. ඉතින් එකම පුද්ගලයාට උනත් සමහර වෙලාවට නැවත නැවත කරුණාවෙන් මෛත්‍රියෙන් මේ දේ කියලා දීලා තියෙනවා, තේරුම් කරලා තියෙනවා. ඒක නිසා අපි උගාක් උත්සාහ කළ යුතුව තිබෙනවා මේ බණ භාවනා කටයුතු කියන දෙක. අපි ඔක සිංහල විවාහයේ තියෙන්නේ බණ භාවනා කියලා. ඉතින් බණ කිව්වම අදහස් කරන්නේ බණ කියනවම නෙවෙයි, බණ අහනවා කියන එක තමයි ප්‍රධාන දේ. දේශනා සුති දිට්ඨිජුන් කියන තැන දෘෂ්ටිය ඍජු වෙන්නේ, දැක්ම පිරිසිදු වෙන්නේ, නිවැරදි වෙන්නේ දේශනාව හරියට කෙරෙන්න ඕන. දේශනාව හරියට කෙරුණත් සුති ශ්‍රවණය හරියට නොකරුණොත් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් මේ දෙකම හරියට කෙරෙන්න ඕන. දේශනා කරන තැනත්තා ඒක හරියට මේ දේ කරන්න ඕන. සුති සවන ධම්මස්සවන ඒකත් හරියට කෙරෙන්න ඕන. එතකොට ප්‍රඥා භාවනාව කෙරෙන්න. ප්‍රඥා භාවනාව එහෙමයි. ඒකට නම් ටිකක් බාහිර කල්යාණ මිත්‍රයන්ගෙන් සහයෝගය ලබා ගන්න පුළුවන්. ඉතිරි දෙකට බාහිර සහයෝගයක් ගන්න බෑ. සමාධිය වඩන්නත්, සීලය දියුණු කරගන්නත්. හැබැයි මේ දෙක කරන ක්‍රමය නම් කල්යාණ මිත්‍රයන්ගෙන් අපිට දැන කියා ගන්න පුළුවන්. කොහොමද සීලය කියන්නේ මොකද්ද? සීලය දියුණු කරගෙන යන්නේ කෙසේද කියලා. ඒකත් අර බණට තමයි වැටෙන්නේ. නමුත් සීලය සිල්වත් වීම, සීලය දියුණු කරගෙන යෑම පෞද්ගලික දෙයක්. තම තමා විසින් පෙරවැයම් කරලා උත්සාහවන්ත වෙලා සීලය කෙරෙහි ගෞරවයෙන්, සිල්ලත්භාවයේ වටිනාකම තේරුම් අරගෙන තමා විසින් කළ යුතු කාර්යයක් වෙනවා. සමාධිය වැඩිීමේදී මොකද්ද සමත සමාධිය, මොකද්ද විපස්සනා සමාධිය? ඇයි එහෙම දෙකක් තියෙන්නේ? ඇයි? මේ දෙක වඩන ක්‍රම මොනවාද? ආදී වශයෙන් ඒවා කරුණු දැනගන්න පුළුවන්. ඒ කරුණු දැන ගැනීම අයිති වෙන්නේ බණට, ධර්ම ශ්‍රවණයට, ප්‍රඥා භාවනාවට. නමුත් සමාධිය වැඩිම පෞද්ගලික දෙයක්. සමාධි භාවනාව. ඉතින් ওই විදිහට භාවනාව දැන් අපේ කල්යාණ මිත්‍රයෝ දන්නෝ සීල භාවනා, සමාධි භාවනා, පඤ්ඤා භාවනා වශයෙන් ත්‍රිවිධාකාර වෙනවා. ඉතින් අපි භාවනා වැඩමුළුවේ පළමු කොට අවධානය යොමු කරන්නේ සීලයට. ඉතින් ඒවා අපි පාලි වාක්‍ය වලින් තමයි තියෙන්නේ. පාලි වාක්‍ය කියන්න පුළුවන් අපිට උදේ හවස. නමුත් වැදගත් වෙන්නේ මේ පාලි වාක්‍ය වල කියවිලා තියෙන ඒ ආචාර ධර්මීය කාරණා. ඒක හරියටම තේරුම්ගෙන සිටීම. මම හිතන්නේ සීලය ගැන තවමත් බෞද්ධ සමාජයේ තේරුම් ගැනීම හොඳටම දුර්වලයි. ඊයේ පැවිදි වෙන්න සූදානම්ෙන් සිටින මහත්මයෙක් මා සමග දීර්ඝ වේලාවක් සාකච්ඡා කළා. ඉතින් ඒකෙදිත් මට තේරුණා සීලය පිළිබඳව තියෙන අවබෝධය හුඟක්ම පටුයි කියලා. ඇත්තටම මේ ශික්ෂාපදයකින් අදහස් කරන දේ ශික්ෂණය, මේ ශික්ෂාපද අනුගමනය කරන ආකාරය අනුව
ඒ ශික්ෂණේ සිද්ධ වෙන්නේ නැහැ. වෙනත් දෙයක් කෙරෙන්නේ. නිකන් වෘත ඒක ස්වરૂපයට වැටිලා තියෙනවා සමහර ශික්ෂාපද. වෘත කියලා කියන්නේ තේරුමක් නැතුව කරන දේවල්. කරනවා හැබැයි අකණ්ඩව කරගෙන යනවා. නමුත් අර්ථයක් නැහැ. ශික්ෂණයක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ. එවැනි දේවල්. ඉතින් හුඟක්ම මේ මහත්මයා කතා කරේ මේ ජාත රූප රජත පටිග්ගහනා වේරමණී කියන ශික්ෂාපදේ සම්බන්ධයෙන්. හුඟක් අය සම්බන්ධයෙන් කියන්නේ මිල මුදල් ඇල්ලීමෙන් වැළකී සිටීම කියලානේ. එහෙම නැත්නම් භාවිතයෙන් වැළකී සිටීම කියලානේ. නමුත් එහෙම නෙවෙයි ශික්ෂාපදේ තියෙන්නේ පටිග්ගහනා වේරමණීනේ. ඒක නිසා පටිග්ගහණය කියන්නේ කුමක්ද කියලායි අපි තේරුම් ගත යුත්තේ, අවබෝධ කරගත යුත්තේ. පටිග්ගහණය වීමෙන් වැළකීම කළොත් තමයි ශික්ෂණය ලැබෙන්නේ. අල්ලන්නේ නැතුව හිටියට ශික්ෂණයක් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් පරිහරණය නොකර හිටියට ශික්ෂණයක් ඇති වෙන්නේ නැහැ පුද්ගලයාට. සීලයක්වත් සමාධියක්වත් ප්‍රඥාවක්වත් වැඩෙන්නේ නැහැ. මේක හුඟක්ම සමාධියට බරව යන ශික්ෂාපදයක්. මේ වටිනාකම් කියන ඒවා ලෝක සම්මත වශයෙන් තියෙන ස්වභාවික වටිනාකම් කොටසක් අපි අඳුනගෙන තියෙනවා. ඒ වගේම අපි සම්මත කරගත්ත වටිනාකම් කොටසකුත් තියෙනවා. දැන් ඔය ජාත රූප කිව්වේ ස්වභාවික වටිනාකම්. සබාධමෙන් මේ ස්වභාවික දේවල් වලට වටිනාකමක් දීලා තියෙනවා. ඒ වටිනාකම අපි දන්නවා. ජලයේ වටිනාකම අපි දන්නවා. ජලය අයිති වෙන්නේ ජාත රූපයට. ජලය වතුර අපිට නාන්න පුළුවන්, බොන්න පුළුවන්, ගහකට දාන්න පුළුවන්. ජලයෙන් කරන්න පුළුවන් කාර්යයන් අප්‍රමාණයි. අපිට ඒක වටිනාකම කියන්න බැරි තරම් වටිනාකමක් තියෙනවා. එතකොට ඒක ජාත රූපයක්. ඉතින් අපි ජලය පාවිච්චි නොකර ඉන්න ඕනනේ එහෙනම්. ඕවා පරිහරණය කිරීමෙන් වැළකී සිටීම නම් මේ ශික්ෂාපදයේ අර්ථය. එහෙනම් අපි වතුර පාවිච්චි නොකර ඉන්නවා. ජාත රූපය පාවිච්චි නොකර ඉන්න ඕනේ. එහෙම එකක් නැහැ. ඒක පරිහරණය කරනවා. හැබැයි ඒක මනසින් ඒක ග්‍රහණය කරන්නේ තණ්හා මාන දික්ටි වශයෙන් ග්‍රහණය කරන්නේ. පටිග්ගහණය වේරමණී නොකර සිටීම. මේක හරි අමාරු වැඩක් ඇත්තටම. මානසික ශික්ෂණයට අදාළ දෙයක් මේක. සීලය තුල සීලේ විග්‍රහ කරන්න යද්දී අටුවාව එහෙම කාය වාචානං සමෝදානං කියලා විග්‍රහ කරාට ඒ අටුවාචාරින් වහන්සේට තේරුණු ප්‍රමාණයනේ. නමුත් කාය වචන හිත කියන තුනේම ශික්ෂණයක් සීල ශික්ෂාවේ තියෙනවා. අගට යන්න මෙත්තා විහරණං කියන ශික්ෂාපදයට එනකොට පැහැදිලිවම පේනවනේ. මෙත්තා විහරණය කිව්වම කය වචන දෙක විතරක් නෙවෙයිනේ. මෙත්තා මනෝ කර්මයත් අයිති. එහෙනම් ඒ විදිහට අපිට තේරෙනවා සිත කය වචනය කියන තුනේම සංවර භාවය. දැන් කය සංවර කරන විදිහට නෙවෙයි වචනේ සංවර කරන්නේ. ඒකේ ක්‍රමය වෙනස්. වචනේ සංවර කරනවට වඩා වෙනස් සිත සංවර කිරීම. ඒකේ ක්‍රමය වෙනස්. ඒකයි. ඉතින් තුනේම සංවර භාවයේ සීල කියන වචනේට අයිති වෙනවා. සීල භාවනාවට සීල ශික්ෂාවට අයිති වෙනවා. ඒක නිසා අපි මේවයි අර්ථය හරියටම දැනගන්න ඕන. අර්ථය කියලා කියන්නේ තේරුම නෙවෙයි. අත්ත සංහිතං කියලා බුදුහාමුදුරුවෝ පාවිච්චි කර වචනේ මීනින් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන යමක තේරුම කියන එක නෙවෙයි. අර්ථය කියනකොට අත්ත සංහිතං කියන්නේ යමකින් සිද්ධ වෙන යහපත. යමකින් සිද්ධ වෙන යහපත. දැන් පාණාතිපාතා වේරමණී කියන එකේ අර්ථය අපිට කියන්න පුළුවන් ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම කියලා. එතකොට ඒකේ මීනින් එක. නමුත් අපි අල්ලගන්න ඕන ඒකේ අර්ථය. ඒකට අර්ථය කියලා අපි කියන්නේ. ඒක නිසා ඔය චතුපටි සම්බිදාවෙත් තියෙන්නේ අත්ත පටි සම්බිදා කියන එකයි. අත්තපටි සම්බිදා කිව්වම ධම්ම අත්ත නිරුත්ති පටිභාන කියලා හතර කියවෙන්නේ. අත්ත කියනකොට මුලට එන්න ඕන ධම්ම, අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියලා කිව්වට මුලට එන්න ඕන ධම්. ධම්ම කියන්නේ කාරණේ කියන එකයි. දැන් සීල පැත්තට આવොත් ධම්ම ගණයට අයිති වෙන්නේ ආචාර ධර්ම ටික. එතකොට මේ ආචාර ධර්මයට
තේරුම නම් අපිට කාටත් කියලා දෙන්න පුළුවන්. නමුත් ඒකේ අර්ථය අර්ථ සංහිතං කුමක්ද ඒකින් වෙන යහපත අන්න ඒක අවබෝධ කරගන්න එක. ඒක ටිකක් දුෂ්කර වැඩක්. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ශික්ෂාපද වලට හුඟක් අය තේරුම කියලා තියෙනවා. තේරුම කියනවා කියලා කියන්නේ හුඟක් අය තේරෙන විදිහ කියලා තියෙනවා. නමුත් ශික්ෂාපදයක තියෙන අර්ථය ඒකෙන් වෙන යහපත මොකද්ද? කඩගලොත් සිදුවෙන අයහපත මොකද්ද කියන එක. ඒක අවබෝධ කර ගැනීම තමයි අත්ත කියලා කියන්නේ. ඊළඟට ඒක අවබෝධ කරගෙන පුද්ගලයෙක් ශික්ෂාපදයට අනුගත වීම තමයි සික්ඛා කියලා කියන්නේ. ශික්ෂණය කියලා කියන්නේ. ඉතින් අපි මේ පැත්තටයි ආයෙත් භාවනාවේදී අපි යන්නේ මේ පැත්තට. ඉතින් මම හිතන්නේ සීලය ගැන ගොඩාක් දේවල් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපේ කල්යාණ මිත්‍රයන්ට. අපි ශික්ෂාපද වශයෙන් පාලියෙන් කියන්නේ නැතුව අපි අද සීලාවර්ජනය කරමු. අර්ථය සලකගෙන සීලාවර්ජනය කරමු. එතකොට සීලයට අයිති කොටස් දෙකක් ආභිසමාචාරිකා සික්ඛා ආදි බ්‍රහ්මචාරිකා සික්ඛා කියලා. ආභිසමාචාරික සීලය සමාජීය යහපැවැත්මට ආර්ථික සමාජ දේශපාලන පාරිසරික මේ අංශවල යහපැවැත්මට උපකාරී වෙනවා. ඒ සඳහා අපි පනවගෙන තියෙන සම්මත කරගෙන තියෙන එකඟ වෙලා තියෙන සිරිත් විරිත් නීති රීති සම්මුති එකඟතා විවස්ථා මේවට තමයි ආභිසමාචාරිකා සික්ඛා කියලා කියන්නේ. ඒව නිට්ටය නැහැ. ස්ථිරව පවතින විශ්ව මට්ටමේ දේවල් නෙමෙයි. කවදටත් කොතෙන්ටත් එකසේ අදාළ දේවල් නෙමෙයි. ඒවා ඒ තැනටයි අදාළ වෙන්නේ, ඒ කාර්යයටයි අදාළ වෙන්නේ. ඒ පුද්ගල සම්බන්ධතාවයටයි අදාළ වෙන්නේ. සමහර විට කාලයක් යනකොට ඒවයි වළංගුතාවේ නැතුව යනවා. එතකොට ඒව සංශෝධනය කරගන්න. සමහර ඒවා කෙලින්ම පැත්තකට දානවා. දැන් ඒවා අදාළ වෙන්නේ නැහැ. කාලානුරූපීව ඒවයි කාලික ගතියක් තියෙනවා. අකාලික ගතියක් නැහැ ඒවයි. ආභිසමාචාරිකා ශික්ෂාවල. අකාලික නිසා කාලානුරූපව සමහර වෙලාවට ඒවා අතහැරලා දානවා. නැත්තම් වෙනස් කරගන්නවා, සංශෝධනය කරගන්නවා. අනිත් එක ස්ථානීයයි ඒවා. එක තැනකට අදාළ අභිසමාචාරය තව තැනකට අදාළ නැහැ. ඒක අදාළ වෙන්නේ එතැනට විතරයි. වෙන තැනකදී වෙන තැනක්. එහෙමයි. සමහරට එකම ස්වરૂපයේ ආයතනවල වුණත් අභිසමාචාර වෙනස්. දැන් නිදර්ශන හැටියට ගත්තොත් පාසල් ඔක්කොම අධ්‍යාපන ආයතන වුණාට සමහරට අපි දන්නවා පාසලෙන් පාසලට මේ පාසලේ විදුහල්පතිවරයා ආචාර්ය මණ්ඩලය විනය මණ්ඩලය එකතු වෙලා මේ පාසලට අදාළව සම්මත කරගෙන තියෙන ආචාර ධර්ම අභිසමාචාර අනිත් පාසලෙන් මේ පාසලට යනකොට තරමක් වෙනස් වෙනවා. දැන් නිල ඇඳුමක් අඳිනවා කියන එක ඇත්ත. ශිෂ්‍යෝ එුණාට පාසලෙන් පාසලට නිල ඇඳුම වෙනස්. ඒ වගේ පූජනීය ස්ථානවල වුණත් පන්සල් ආරාමවල වුණත් සමහර වෙලාවට අභිසමාචාරික වෙනස් වෙන්න පුළුවන්. ඒ තැන්වල අභිසමාචාර සමහරට දක්වලා තියෙනවා. සටහන් කරලා තියෙනවා. ඇතුල් වෙනකොට මෙසේ විය යුතුයි. මෙතන අනුගමනය කරන පිළිවෙල මෙහෙමයි කියලා අනිත් අයට දැනගන්න ඕන නිසා නැත්තම් එහෙම සටහනක් දාන්න ඕනේ නැහනේ. මේ සටහනක් දාලා තියෙන්නේ අභිසමාචාර කියන ඒවා ස්ථානීයයි. තැනින් තැනට වෙනස් වෙන නිසා. ඉතින් ඔය ස්වરૂපේ තමයි අභිසමාචාර ශික්ෂාවල ලක්ෂණය. ඉතින් අපි භාවනාවට ගියාම අපි දන්නවා දැන් අපි මේ භාවනාවේ යන්නේ සතිපට්ඨාන භාවනාව. එහි මූලික කුසලතා තුන ආතාපි සම්පජානෝ සතිමා. සතිමා සම්පජානෝ ආතාපි. එතකොට ඔය මූලික ගුණාංග තුන මොකක්ද කියලා අපි දන්නවා. සතිමා කිව්වම ඒකෙන් අවදිමත් බව, සම්පජානෝ කිව්වම සෝදිසිමත් බව, ආතාපි කිව්වම දෝෂයේ වළක්වීමෙහිලා අවංක උත්සාහය. කුසලේ නම් කුසලේ වැඩිීමෙහිලා අවංක උත්සාහය.
එතකොට දැන් අபிසමාචාර ශික්ෂාවට අදාළව ගත්තොත් හැමතිස්සෙම මේ අபிසමාචාරික ශික්ෂා ගැන සතිමත් වීම. සතිමත් වීම. අපි අபிසමාචාර ඔක්කොම දන්නේ නැහැ. කාටවත් ඒක සියල්ල දැනගන්න බෑ. මොකද ඒවා කලින් කාලට වෙනස් වෙන, තැනින් තැනට වෙනස් වෙන, ආයතනෙන් ආයතනයට වෙනස් වෙන, සමහරට රටින් රටට වෙනස් වෙන දේවල් අபிසමාචාර කියලා. එතකොට අපි ඒව ගැන අවදිමත් වෙන්න ඕන. එක තැනක ඉඳලා තව තැනකට ගියාම එතන අபிසමාචාරය ගැන අවදිමත් වෙන්න ඕන. ඊළඟට සෝදිසිමත් වෙන්න ඕන. කොහොමද මෙතන වැඩපිළිවෙල? කොහොමද කියලා ඉන්න අයගෙන් අහගන්නවා. දැනගන්නවා. ඒ විදිහට සෝදිසිමත් බව සම්පජානකාරී. ඊළඟට තමන් අවංකව උත්සාහවන්ත වෙන්න ඕන. ආතාපි කිව්වේ ඒකයි. අවංක උත්සාහය මොකටද? ඒ අபிසමාචාරය රකින්න. ඒක බල කරලා අන කරලා දඬුවමින් එහෙම නෙමෙයි. ආතාපි ගුණේ ලක්ෂණය ඒකයි. මේ වෑයම මේ උත්සාහය අවංක උත්සාහය. අවංක උත්සාහය. ආතාපි කියන වචනේට අපි දෙන අර්ථය අවංක උත්සාහය කියන්නේ. බල කිරීම නිසා දඬුවමට බයෙන් ලෝකමාන්නයට එහෙම නැත්නම් කාගෙන්වත් ගරු බුහුමනස් සත්කාරයක් සම්මානයක් ගන්න කරන සිල් රැකීමක් නෙමෙයි මේ. අවංක උත්සාහය. Taman දන්නෝ මේක කළ යුත්තේ මෙතෙන්දි මේ විදියටයි කළ යුත්තේ කියලා. එහෙම කරනවා. පොන්චි දේ ගැන පව. කුඩා දේ ගැන පව අපි සැලකිලිමත් වෙනවා. එහෙමයි. ඉතින් ඔය සීලේ පළමු කොටස ඒවට අදාළ ආචාර ධර්මීය කාරණා අපි දැන කියා ගන්න. අවබෝධ කරගන්න. ඊළඟට සීලේ දෙවෙනි කොටස ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා ඒවා වාක්‍ය වශයෙන්ම දේශනා කරලා තියෙන්නේ මොකද? ඒවා විශ්ව ආචාර ධර්ම. ඒවා අපිට හරියට මතක තියාගෙන හරියට අර්ථය හොඳට තේරුම් අරගෙන තියාගත්තම ඒවා විශ්ව මට්ටමින් හැමතැනටම පොදුයි කියන එකයි. විශ්ව කියලා කියන්නේ. රටින් රටට වෙනස් වෙන්නේ නැහැ ඒවා. තැනින් තැනට වෙනස් වෙන්නේ නැහැ. වැඩෙන් වැඩේට වෙනස් වෙන්නේ නැහැ. කොයි වැඩේදිත් කොතනදිත් කොයි කාලෙත් කොයි රටේදිත් එක හා සමාන වටිනාකමක් වළංගුතාවයක් ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාවල තියෙනවා. ඉතින් ඒවා තමයි අපි ඔය ශික්ෂාපද මූලික වශයෙන් 9යි. ආර්ය ශ්‍රාංගික මාර්ගය ඇතුළත් සම්මා වාචා වශයෙන් මුසා වේරමණී, පිසුනා වේරමණී, පරුසා වේරමණී, සම්පප්පලාපා වේරමණී කියලා පාලින් සඳහන් කරලා තියෙනවා. කතා බහ තුල අපි පවත්ත ගන්න සංවරකම්. කතා බහ කොතනත් කරනවානේ. රටින් රටට ගියත් මොන භාෂාවෙන් මොන භාෂාව පාවිච්චි කරලා කරත් කතා කරනවා. භාෂාව වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි කතා කරනවා. sannivedana අදහස්ව මාරු. ඉතින් කොහෙදි දුර්වලතා අඩුපාඩුකම් හතර වළක්වා ගැනීම සම්මා වාචා. සම්මා කම්මන්ත ඒත් එහෙමයි. කොහෙදිත් අපි කය මෙහෙवला වැඩ කරනවා. ඉතින් ඒ ටික අපි වළක්වා ගැනීම. පානඝාත, අදත්තා දාන, කාමමිත්‍යාචාර. ඊළඟට ආජීව කොහෙදිත් අපි දිවිපැවැත්ම කරනවානේ. කොහේ හිටියත්. එහෙනම් ඒක Tamanට අනුන්ට පරිසරයට අයහපතක් නොවන විදිහට දිවිපැවැත්ම කරගෙන යනවා. ওই ශික්ෂා 8 තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගයේදී නිවන් මාර්ගයේදී නිවන සාක්ෂාත් කිරීමට වැරවෑයම් කරන යෝගාවචරයෙකුට කුසල් වඩන්නෙකුට බුදුරජාන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒ ටික තමයි මූලික ශික්ෂා. ඔයිට අමතරව ඔකට සුරාමේරය, මජ්ජපමාද, ඨානා වේරමණී කියන ශික්ෂා පදයක් ඇතුළත් කරගෙන තියෙන. එතකොට 9ක්. ওই 9 අපිට පේන විශ්ව සාධාරණයි, විශ්ව මට්ටමින් පිළිගැනෙනවා. කවුරුත් එකඟයි. ඉතින් ඒක නිසා අපි ශික්ෂා වලට විශ්ව ආචාර ධර්ම කියලා කියනවා. ඕක තවත් ඉස්සරහට යනකොට අපිට හමු වෙන ශික්ෂා ටිකක් තියෙනවා. නෙක්ඛම්ම ශික්ෂා කියලා. කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස්ථභාවයක් තබා ගැනීම. පුළුවන් තරම් ඈත් වීම. ඒක හරියට මම නිදර්ශනයකින් කියන්නේ දුර ගමනක් යන කෙනෙක්, දුර හෝ කෙටි හෝ ගමනක් යන කෙනෙක්
බඩුමලු ගොඩාක් එල්ලගෙන කර තියාගෙන ඔලුවට තියාගෙන යනවා නම් එයාට ගමන වෙහෙසක්. ගමන ප්‍රමාදයි. වේගෙන් යන්නත් බෑ, වෙහෙසත් වැඩි. එයා මේ බඩුමලු බිම තිබ්බොත් ගමන වේගවත්, පහසුයි, විඩාව අඩුයි. අන්න ඒ වගේ දෙයක් මේ නෙක්ඛම්මයේ තුල තියෙනවා. නෙක්ඛම්මයේ හුරු පුරුදු වීම නෙක්ඛම්ම සික්ඛා කියලා කියන්නේ. හරි අමාරු වැඩක් ඔය කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස් වීම. කාම කියන්නේ තමන්ගේ පෞද්ගලික කැමැත්තට. කාම කියන්නේ වෙන දෙයකට නෙමෙයි. කාම කියන්නේ කැමැත්ත. හැබැයි ඒක අනිත් එක්කෙනාගේ කැමැත්ත නෙමෙයි. ලෝකේ රටේ අනිත් අයගේ කැමැත්ත නෙමෙයි. තමන්ගේ පෞද්ගලික කැමැත්තටයි කාම කියන්නේ. ඒක නිසා ඕක පැත්තකින් තියෙන එක හරිම අමාරුයි, දුෂ්කරයි. දුෂ්කර වැඩක්. ඉතින් ඒක වෙන්නේ නැති සමහර වෙලාවට ඔය නෙක්ඛම්ම ශික්ෂා අනුගමනය කරන අයට හුඟා ගරු බුහුමන් සත්කාර සම්මාන පොද පූජා පහසුකම් සලසන්න ඉදිරිපත් වෙන්නේ දුෂ්කර වැඩක් කරන නිසා කියලා. අමාරු වැඩක් තමන්ගේ කැමැත්ත. ඉතින් ඕක නෙක්ඛම්මයේ කරනවද නැද්ද කියලා ඇත්තටම පිටින් බලා ගන්න විදියක් නැහැ. මොකද හේතුව කාම කියන්නේ තමන්ගේ පෞද්ගලික කැමැත්ත. පෞද්ගලික කැමැත්ත. ඒවා ක්‍රියාත්මක වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් හරහා වෙන්න පුළුවන්. නමුත් දැන් රූපකාමයෙන් අයින් වීම කිව්වම මේ සාමාන්‍ය රූප නොබලා ඉන්න එක නෙවෙයි. තමන් කැමති රූපය නොබලා සිටීම. ඒ රූප බැලීමේ ක්‍රියාවෙන් දුරස් වීම. එහෙම නැතුව රූප බලන්නේ නැතුව ඉන්න එක රූප බැලීමේ ක්‍රියාවෙන් ඉවත් වී සිටීම නෙක්ඛම්මයේ හැටියට ගන්න බෑ අපිට. එතන නයිස්කම්මයක් නැහැ. ඊළඟට ශබ්ද කියන්නේ ශබ්ද ඇසීම, ශබ්ද ඇසීමේ ක්‍රියාවෙන් දුරස් වීම කියන එකෙන් දාස් කරන්නේ තමන් කැමති එකකින් ඉවත් වීම කියන එක. එතනයි නෙක්ඛම්මයේ තියෙන්නේ. ඒක ඒ විදිහට තමන් කැමති ගන්ධ, රස, පහස අන්න ඒකෙන් ඒ වස්තුවෙන් ඒ ක්‍රියාවෙන් පුළුවන් තරම් දුරස් වීම. දුරස් වීමත් අවබෝධයෙන් කරන්න ඕන එක. බලෙන් බලහත්කාරයෙන් කරොත් එහෙම සීලයක් වැඩෙන්නේ. බොහෝ වෙලාවට අකුසල් වැඩෙන්නේ. ඊට පස්සේ 아무තු අකුසලතා පැන නගිනවා. එහෙම වුණා විකෘති මේ කාමී ක්‍රියා සහ කාමාශාවන් විකෘති විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අනවබෝධයෙන් ඒකට බැස්සම. මේ ලක්ෂණය මේ අපේ ආර්ය මාර්ගයේ යන සමහර ගිහි පැවිදි ඇත්තන්ගේ ජීවිතවල පැහැදිලිවම දකින්න පුළුවන්. 아무තු වැඩ කරන්න පටන් ගන්නවා. 아무තු වැඩ. කාමයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ වෙනස් ස්වરૂපයකින්. හැඩතලයේ වෙනස් වෙලා කාමාශාවට වැටිලා වැඩ කරනවා. කාමයට වැටිලා වැඩ කරනවා. ඕක ඇත්තටම භාවනාවේදී දකින්න ලැබෙන දෙයක්. සමහර වෙලාවට මේ සමාජ සේවා, පින්කම් ඔය වගේ දේවල් ස්වરૂපයෙන් කාමයේ ක්‍රියාත්මක වෙනවා. දැන් අර රූප බැලීම, ශබ්ද ඇහිීම, ගන්ධ රස පහස විඳීම කියන කාරණේ මේ පැත්ත වහලා දාපුවාම මේ කාමයේ කැමැත්ත අමුතු ස්වરૂපයක් ගන්න. අමුතු ස්වરૂපයක් අරගෙන ඒවා ඉතින් බැලුමට අර වගේ නිකන් පහත් ඕලාරික නෙමෙයි වගේ පේන්නේ. නමුත් ඊට පස්සේ මේ අමුතු වැඩ වලට තදින් වැටිලා තදින් ඇබ්බැහි වෙලා දැන් ඒවායේ ඇලිලා ගැලිලා ඉන්නවා. එහෙම තියෙනවා. එතකොට එතන යන්නේ තාපහව කාම වස්තු සහ කාමී ක්‍රියා. ආයි කැමැත්ත. ඉතින් ඔය වගේ මේක හරි සියුම් පැත්තක් කාමයේ කියන්නේ. ඒක නිසා නෙක්ඛම්ම ශික්ෂාව කියලා කියන්නේ තමන්ගේ කැමැත්තට අදාළ වස්තුව සහ ක්‍රියාව. ඒකින් කොච්චර දුරට දුරස්ව ඉන්නවද? අවබෝධයෙන් යුතුව ඒක දුරස් කරගෙන ඉන්නවද කියන කාරණා.
ඒකයි නික්කම ශික්ෂා. ඉතින් ඒවත් පහක් තියෙනවා. ශික්ෂාපද පහක් එතන තියෙනවා. ඊළඟට අපි අර කලිනුත් මතක් කර වටිනාකම් පරිහරණය කිරීමේදී ඇති කරගන්න මානසික ශික්ෂණය පටිඝ්ගහනා වේරමණී. අන්තිමට 16 වෙනි ශික්ෂාව හැටියට මෙත්තා විහරණ සියලුම දේවල් කෙරෙහි සබ්බ සත්තේසු කියලා ඕක සඳහන් වෙන තැන්වල සත්ත්ව කියන වචනෙටත් අපි පටු අර්ථයක් දීලා තියෙනවා සත්වය කියලා. නමුත් සබ්බේ සත්තා කිව්වම සත්තා කියන pāli වචනේට පණ ඇති සත්වෝ කියලා අර්ථකථනය කිරීම වැරදි. පණ ඇති සත්වයන් ඇතුළු සත් කියන්නේ පවතිනවා කියන අර්ථයෙන්. හටගත් පවතිනවා කියන අර්ථය. ඒකට ගහකොළ පරිසරයේ පවා ඒ සත් කියන එකට අයිති වෙනවා. සත්. එතකොට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කිව්වම අයිති වෙන්නේ පණ තියන අය විතරක් නෙවෙයි. ගහකොළත් සත් හටගෙන පවතින. එතකොට ඒ හැම දෙයක් කෙරෙහිම මාන සම්භාවයේ අපරිමාණ මෙත්තංච සබ්බ ලෝකස්මින්. එතකොට පේනෝනේ සබ්බ ලෝකස්මින් බුද්ධ දේශනාවේ කොහොමද ඒක යෙදිලා තියෙන්නේ කියලා. මාන සම්භාවයේ අපරිමාණ සීමා මායින් වලින් තොරව. සීමාව කියන්නේ මම මගේ කියන එක. මට උදව් කරන මට උදව් කරන්නේ නැති වගේ පටු සීමා. එවැනි සීමාවන් වලින් තොරව. ඒකනේ. දැන් අපි සාත්තු කරන්නේ සමහර විට උපස්ථාන කරන්නේ අපි ගෙඩි කඩා ගන්න ගහට විතරයි. එතකොට සීමාව වැටිලා තියෙන්නේ. එහෙම නෑ. අපි ගෙඩි කඩාගත්තේ නැතු වුණාට ගහක් කොලක් කොහේ හරි ඒකට හානියක් වෙනවා නම් ඒක වළක්වන්න පුළුවන්. වතුර ටිකක් පොර ටිකක් දාන්න පුළුවන් එහි පැවැත්මට. අපිට උදව් උපකාර කරන අපේ ඥාති මිත්‍රාදීන්ට විතරක් අපි උදව් උපකාර කරනවා නම් ඒක සීමාවක් දාගෙන කරන්න. මම කියන්නේ ඒසේ උදව් උපකාර කිරීම නරකයි කියන එක නෙමෙයි. මාන සම්භාවයේ අපරිමාණම් කියන කාරණේදී මේක අපරිමාණව කෙරෙන්න ඕන. සීමා මායින් අතහැරලයි මේක කරන්නේ. උදව් උපකාරයේ මට උදව් උපකාර කරන කෙනාටත් නැති කෙනාටත් අමාරුව වැටෙනවා. සමහර අය කරදරයට වැටෙනවා. දුකටපත් වෙනවා. එතකොට ඉතින් මෙයා අපේ කෙනෙක්, අපේ නොවන කෙනෙක්, මට උදව් කරන කෙනාය, මට උදව් කරන්නේ නැති කෙනාය කියලා එහෙම සීමාවකින් තොරව ඒක කරනවා. ඉතින් එහෙමයි ඔය මෙත්තා විහරණය, මෛත්‍රී විහරණය. ඉතින් ওই විදිහට අපි සීලාවර්ජනය කළේ. ඉතින් අපි නිතරම සීලේ සම්බන්ධයෙන් කතා කරනකොට අපි බලන්න ඕන සීල භාවනාවේදී සතිමා සම්පජානෝ ආතාපේ. ඔය අභිසමාචාර සීලයත් ආදි බ්‍රහ්මචර්ය සීලයත් පිළිබඳ අවදිමත් බව තියා ගැනීම, සෝදිසිමත් බව තියා ගැනීම සහ අවංක උත්සාහය. ඒ ආරක්ෂා කිරීමට දරන අවංක උත්සාහය ආතාපි. ඉතින් ඔහොමයි සීල භාවනාව. සීලාවර්ජනය අපි ඔතකින් හිමා කරලා අපේ සුපුරුදු කමඨහන් වලට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් අපි මහා සතිපට්ඨාන දේශනාව ඉදිරියෙන් තියාගෙන එහි ඇතුළත් කමඨහන් වලට අවධානය යොමු කරගෙනයි ඉදිරියට යන්නේ. දැන් අපි ඉන්නේ ධම්මානුපස්සනා කොටසේ. එහි අවසාන පබ්බේට අපි ඇවිල්ලා තියෙනවා සත්‍ය පබ්බේට. එතකොට සත්‍ය පබ්බේ ඇතුළත් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය වශයෙන් සත්‍ය හතරට බෙදලා චතු සත්‍යයක් බුදු පියාණන් වහන්සේ උගන්වලා තිබෙනවා. ඒ හතරට අදාළ කෘත්‍ය හතරකුත් කියලා තියෙනවා. භාවනාවේදී ඔන්න ඔය කෘත්‍යය තමයි ඉලක්ක වෙන්නේ. කෘත්‍ය. බණේදී අපි ධර්මයේ දේශනාවේදී කෘත්‍ය ඥානය ඇති කරගන්නවා. කල යුත්තේ මේකයි කියලා. භාවනාවේදී අන්නර කෘත්‍ය තමයි සම්පූර්ණ ඉලක්ක වෙන්නේ. එතකොට දැන් ඔන්න දුක්ඛං අරිය සත්‍යං කිව්වම භාවනාවට අයිති වෙන්නේ පරිඤ්ඤය. දුක පිළිබඳ හාත්පසින් අවබෝධ කර ගැනීම. එතන භාවනාව. දුක්ඛ සමුදයන් අපි කතා කළා කෙටියෙන්. හේතුව සම්බන්ධයෙන් ගත්තොත්
පහතබ්බං ඒක එතන තමයි මේ භාවනාව. පහන. නිරෝධ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බං. ඒක තමයි එතන භාවනාව. සාක්ෂාත් කිරීම. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අරිය සත්‍යං භාවේතබ්බං. එතන කෘත්‍යය, එතන භාවනාව පුරුදු පුහුණු වීම මොන යර්ථයෙන් යන්නේ. එතකොට දැන් අපි උතනින් ඉදිරිපත් කරගෙන තියෙන්නේ අපි දෙවනි සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය හට ගැනීම කියන එක. ඉතින් අපි පොඩ්ඩක් මෙතෙන්දි මහා සතිපට්ඨාන දේශනාවට යන්න කැමතියි. කතමංච වික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. බුදුජන් වහන්සේ මේ කමඨහන දේශනා කරන ආකාරය. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අබිනන්දිනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන. ඉතින් පස්සේ මේ එන විස්තරයට තමයි අද ටිකක් අපි අවධානය යොමු කරන්නේ. මේ තණ්හා නැත්තම් ඇලෙන, ගැටෙන, මුලා වෙන ස්වභාවය. තණ්හා කියන එක දැන් අපි ගන්නේ ධර්මතාවයක් හැටියට. ධර්මතාවයක් හැටියට. අරමුණෙහි ඇලෙන ස්වභාවය, අරමුණ සමග ගැටෙන ස්වභාවය, අරමුණෙහි මුලා වෙන ස්වභාවය. ඔය තුනේ එකතුවට තනි වචනයක් පාවිච්චි කරනවා තණ්හා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අපිට පෙන්නනවා සාකෝපනේසා භික්ඛවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති. කත්ත නිවිසමානා නිවිසති. තව ටිකක් අපිට මේක කිට්ටු කරලා පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. සාකෝපනේසා තණ්හා භික්ඛවේ ශාවකයිනි සා තණ්හා කෝ ඒසා තණ්හා කෝ ඒ තෘෂ්ණාව වනායි. අපි මේ කතා කර අපි මේ පැහැදිලි කරගෙන තියෙන දැනටමත් අපි පැහැදිලි කරගෙන තියෙනවනේ මේක. අපි දැන් ඒව ගැන කතා කරන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒවා අපි ධර්ම සාකච්ඡාවේදී පැහැදිලි කරගෙන තියෙනවා. දැන් මේ භාවනාව. දැන් උන් අපි අවදිමත් වෙනවා, සෝදිසිමත් වෙනවා. ඒ තණ්හාව ගැන සමුදය. මේ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය ගැන අවදිමත් භාවයේ පවත්වා ගැනීම භාවනාවේදී කරන්නේ. ඇලෙන්න හේතුව, ගැටෙන්න හේතුව, මුලා වෙන්න හේතුව. ඒකටත් අපිට බුදුරජාණන් වහන්සේ උදව් කරලා තියෙනවා. පෙන්නලා දීලා තියෙනවානේ. යං ලෝකේ පිය රූපං සාත රූපං ettesa tanha uppajjamana uppajjati etta nivisamana nivisati. මේ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය තණ්හාව කොතනද හටගන්නේ? කත්ත uppajjamana uppajjati. කත්ත uppajjati කත්ත uppajjamana. කොතනද හටගන්නේ? හටගන්නවා අපිට දකින්න පුළුවන් කොතනද? uppajjamana uppajjati කියන වචන දෙකෙන් ටිකක් දුරට මේ අභ්‍යන්තර බාහිර වගේ ලක්ෂණයක් පෙන්නනවා. uppajjati හටගන්න uppajjamana ඒ හටගනු පෙනෙනවා වගේ අදහසක් තියෙනවා. යං ලෝකේ පිය රූපං සාත රූපං. ඒ පිය සාත කියන ස්වභාවයන් දෙකක් තියෙනවා ලෝකේ. දැන් ලෝක කිව්වම අපි දන්නවනේ ලෝක කියන්නේ ඇස කන නාසය දිවකය මන ඒ ටිකනේ. ඒ ටිකට අදාළ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඒ ටිකනේ. ඒ ටිකනේ ලෝක කියන්නේ. ඒකට ඔන්න ඔය පසින්දුරන් සහ මනස ක්‍රියාත්මක වෙලා තියෙන අවස්ථාවක පිය රූපං සාත රූපං අපිට අත්දකින්න පුළුවන් වෙනෝ ප්‍රිය ස්වરૂපයක් සහ සැප ස්වરૂපයක්. සාත කියන එකට අපි සැප කියලා ගමු. කයට දැනෙන පහසුවට තමයි සාත කියන්නේ. එහෙම ස්වરૂපයක් රූපං කියලා කියන්නේ මේ මෙතන ඇහැට පේනවයි කියන එක නෙමෙයි. ඒ ස්වરૂපයේ ලක්ෂණේ ස්වභාවය කියන අර්ථයෙන් සාත රූපං කයට යම් පහසු ආකාරයක් දැනෙනවා. මේක හරි පෞද්ගලිකයි. මම පහසුයි කියලා කියන විදිහ සහ දේ හෝ තැන තව කෙනෙක් කියන්න පුළුවන් ඒ විදිහ මට නම් අපහසුයි. එතන මට අපහසුයි. මම මෙතන ඉන්නා. ඒ විදිහ මට අපහසුයි මම මේ විදිහට ඉන්නේ. එතන මට අපහසුයි මම මෙතන ඉන්නේ.
කියලා ඒක හරි සාපේක්ෂයි පෞද්ගලික. ඔය පහසුව කියන්නේ සාත රූපය. ඒක නිසා මේක තමන්ම භාවනාත්මක වෙලා තමයි මේක අල්ලගන්නේ. සාත රූපය. මට පහසුව දැනෙන්නේ කොයි ඉරියව්වේද, කොයි ද්‍රව්‍ය භාණ්ඩයේ වස්තුවේද, කොතැන ඉන්නකොටද නේ? සාත රූපේ තමා තුලින් දකින්න ඕන. ඒ ඔන්න භාවනාවට ගියා. ඔතෙන්දී හොඳ සිහිය අවශ්‍යයි, සෝදිසිමත් බව අවශ්‍යයි, සතෝ සම්පජානෝ. ඉතින් බලන්න ඕන තමන්ගේ පහසු ඉරියව්. ශාරී කය පැත්තෙන් මේක හුඟක්ම ගන්නෙ. කායික පහසුව. ඉතින් අපි හොඳට බලනකොට ඔන්න අපි කැමැති පහසු ඉරියව් වලනේ අපි නිතරම ඉන්නේ. ජානිත් එක්කෙනා එක එක්කෙනා බලපුවා එක එක්කෙනා වාඩි වෙලා ඉන්න විදිය නිකන් නිරීක්ෂණය කරලා බලන්න පිරිසක් ඉන්න තැන්වල. අපි එකම ආසන පැනෙව්වත් පුටු තිබ්බත් නැත්තම් මොන හරි ආසන පැනෙව්වත් පිරිසකට බලන්න ඒගොල්ලෝ ඇවිල්ලා වාඩි වුණාම ඒ සාතේ හදාගෙන තියෙන කායික පහසුව හදාගෙන තියෙන නේ සාත රූපේ එහෙම තියෙන. ඉතින් එක එක්කෙනා යෝක වෙනස්. ඉතින් මෙතෙන්දී අනිත් අයගේ එක බලනවා නෙවෙයි තමන්ගේ එක බලන්න. තමන්ගේ කායික පහසුව ඊළඟට තමන්ට පහසු තැන සමහරට ස්ථානීය පහසුවත් අපි සලකනවානේ. ස්ථානීය පහසුව සලකනවා. මම මෙහෙම ඉන්නයි කැමති, මේ වගේ තැන් වලට කැමති. ස්ථාන සලකනවා. ඔය අපි තැනින් තැනට යන්නේ ඒකනේ. එක තැනක ඉන්නේ නැතුව තව තැනකට ගිහිල්ලා. මමයිට අපි ගෙවල් දොරවල් පවා වෙනස් කරගන්නවා. රටවල් වෙනස් කරගන්නේ. මේ රටේ බෑ. මේ රටේ අපහසුයි. සාත රූපේ නැහැ මේ රටේ. ඒක නිසා සාත රූපේ තියෙන තැනකට යනවා. වෙන රටකට යනවා. ඉතින් එහි ආරංචි වෙනවා. එහි සාත රූපේ හොඳයි කියලා. ඉතින් එහි යනවා. ගිහිල්ලා එහි සාත රූපං නේ. එහි පහසුකම් තියෙනවා. කයට පහසුයි. ඕම කියනවා. එතකොට දැන් ලෝකේ සාත රූපං මේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙනවා මේ සාත රූපේ. ඒකයි යං ලෝකේ සාත රූපං. ettesa tanha uppajjamana uppajjati ettanivisamana nivisati. අන්නේතන තමයි මේ තණ්හාව හටගන්නේ පවතින. ඇයි එහෙම කියන්නේ? සමහර විට ඒ සාතයට ඇලෙනවා. තණ්හාවේ එක ලක්ෂණයක් නේ ඇලීම. සමහර විට ඒ සාතයට බාධා එනවා නම්, ඒ කායික පහසුවට බාධා එනවා නම් ගැටෙනවා. එහෙම නැත්නම් මෝහණය වෙනවා. මෝහ, රාග දෝෂ මෝහ, ලෝභ දෝෂ මෝහ තණ්හාවේ තියෙන. ඒ ගති ලක්ෂණ වලින් මෝහණය වෙනවා. මුලා වෙනවා. මේවා නිට්ටයයි සුඛයි ආත්මයි වශයෙන් හිතා ගන්නවා. සමායට අවිද්‍යාවටත් වැටෙනවා. ඒවයි තදින් බැහැගෙන ඉන්න. එහෙම වෙනවා. අන්න තණ්හා uppajjamana uppajjati. අපිට පේනවා එතන තමයි තැන, හට ගන්න තැන. කත්ත කියලා ප්‍රශ්නයක් මං කිව්වේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න ස්වරූපයෙන් මේවා අපිට ඉදිරිපත් කරනවා කියලා. කත්ත uppajjamana uppajjati. කොතනද මේ ඇලීම, ගැටීම, මුලාව පටන් ගන්න? යන් ලෝකේ පිය රූපං. පුද්ගලයාගේ ලෝකේ, බාහිර ලෝකේ නෙමෙයි. පුද්ගලයාගේ අභ්‍යන්තර ලෝකයේ තියෙන සාත රූපයක්. එයා පෞද්ගලිකව කායික පහසුව විඳින ආකාරයක්, විඳින තැන තියෙනවා. අන්න එතන පටන් ගන්න මේක. එහිදී එතන එහිලා ඒට සම්බන්ධව තමයි තණ්හා uppajjamana uppajjati nivisamana nivisati. එතන තමයි වාසය කරන්නේ. එතන තමයි උපදින්නේ. ඒක ඇසුරු කරගෙන තමයි පවතින්නේ. නිවිසති කියන්නේ ඒක ඇසුරු කරගෙන පවතිනවා. uppajjati කිව්වේ හට ගන්නවා කියන අදහස. නිවිසති කිව්වේ ඒක ඇසුරු කරගෙන, ඒ සාත රූපේ ඇසුරු කරගෙන පවතිනවා කියන එක. ඒකයි. යන් ලෝකයේ කිව්වේ තමන්ගේ ලෝකේ. මේ බාහිර ලෝකේ නෙමෙයි. ඊළඟට ඔතන සාත විතරක් නෙමෙයි පිය රූපං කියලා දෙයක්ත් කියනවා.
යන් ලෝකේ පිය රූපං සාත රූපං. මම ඒක දෙවණියට ගත්තේ සූත්‍රයේ මුලින් සඳහන් වෙලා තිබ්බට ඔය සාතයට තමයි පිය වෙන්නේ. පිය කියන එක මානසිකයි. ප්‍රිය කරනවා කියලා අපි සිංහලෙනුත් කියන්නේ. ප්‍රියමනාපයි මං කැමති. මනසෙත් සමහර විට කායික පහසුවක් නැති වුණත් මනස වෙනම කැමති වෙන දේවල් ටිකක් තියෙනවා. ඒකෙන් Tamanට කායික පහසුවක් නැහැ. සමහරට කායික අපහසුවකුත් තියෙන්න පුළුවන්. ඒ වුණාට මනසින් ප්‍රියයි. යම් ලෝකේ පිය රූපං. Tamanගේ ලෝකේ Taman ප්‍රිය කරන දේවල් තියෙනවා. හිතින් කැමති දේවල් කියලා අපි සරලව ගමු. පියමනාප කියලා අපි කියන්නේ. අන්න ඒවා. අන්න ඒ දේ සම්බන්ධයෙන් uppajjati තණ්හා. ettesa තණ්හා uppajjamana uppajjati. එත්තනී සමානානී සති. අන්න මේ තණ්හාව අන්න මේ ඇලෙන ගැටෙන මුලා වෙන ගතිය අන්න පටන් ගන්නවා එතන. මං කැමති දේ මං කැමති විදිහ මං කැමති ආකාරය මෙහිමයි. එහෙමයි. ඉතින් කැමති දේ කැමති ආකාරයට කැමති විදිහටම පවතිනකොට ඇලෙනවා. ඊළඟට පොඩ්ඩක් හරි යෝග වෙනස් වෙනකොට පිය රූපේ චුට්ටක් හරි වෙනස් වෙනකොට මං කැමති විදිය කැමති ආකාරයේ කැමති දේ චුට්ටක් හරි වෙනස් වෙනකොට කැමති ගතිගුණේ කැමති ලක්ෂණේ වෙනස් වෙනකොට අන්න ගැටෙනවා. අන්න බලන්න තණ්හාවේ ගැටුමක් තියෙනවා. හැලීම විතරක් නෙවෙයි. ettesa තණ්හා uppajjamana uppajjati. අන්න ගැටීම් පටන් ගත්තා. කොතනින්ද පටන් ගත්තේ? පිය රූපං. පිය රූපං. මේ ප්‍රිය දේ තුලින්මයි ගැටුම පටන් ගන්න. දැන් මේකට අවදි වෙන්න සතිමා සම්පජානෝ සතිපට්ඨාන දේශනාවට ගෙනල්ලා මේවා මේ සිවුම් විදියට විග්‍රහ කරන්නේ ඒකයි බුදුරජාණන්. අපිට කියන්නේ භාවනා කරන්න කිව්වම අපි පුරුදු වෙලා තියෙන්නේ ඉඳ ගන්නවා S2 පියා ගන්නවා. කොහොමනේ? මේවයි එහෙම භාවනා නෙමෙයි මේ. යම් ලෝකේ පිය රූපං. මගේ ලෝකේ මං හැමතිස්සෙම ඇවිද ඉන්නේ ඔය ප්‍රිය දේවල් පස්සේ යන්නේ මං කැමති විදිහට. දැන් බලන්න අපි සරල උදාහරණ වලින් ගත්තම මේක එහෙම තමයි භාවනාව හුඟක් හොඳ. අපි හිතමු උදේම යනවා කියලා අපේ කෑම හදන තැනට අපි ඔක කුස්සිය කියයි නැත්නම් දානශාලාව හරි අපි ඔතෙන්ට යනවා. ආහාර පාන පිළියෙල කරන භුක්ති විඳින තැන. දවස පටන් ගන්නකොට අපිටත් ආහාර පාන ඕන අනිත් අයටත් ඕන නිසා අපි ඉක්මනින් එතෙන්ට. ඉතින් එතන තියෙනවා පිය රූපං. එතන පිය රූපයක් තියෙනවා අපිට. මොකද්ද? අපි කැමති විදිහක් තියෙනවා. මම කැමති විදිහක්. මේක තනිකරම පෞද්ගලිකයි. පිය රූපයක් තියෙනවා. මේ දේ මෙතන තියෙන්න ඕන. මේ පිහිය මෙතන තියෙන්න ඕන. කොස්සේ ඉදලා මෙතන තියෙන. මේ වාජනේ මෙතන තියෙන්න ඕන. මෙහිමයි තියෙන්න ඕන. ඉතින් මං කැමති විදිහේ. ඒකට කියන්නේ පිය රූපං. ප්‍රිය ආකාරය, කැමති විදිහ, කැමති ආකාරය. තමන්ගේ ලෝකයේ තියෙන යම් ලෝකයේ පිය රූපං. එහෙම එකක් තියෙන. මේක මානසිකයි. අර සාතේ වගේ නෙමෙයි. මානසිකයි. මොකද වෙන්නේ? ඉතින් ඒක ඒ විදිහටම තියෙනකොට ඔන්න ඇලීම පටන් ගන්නවා. ඒක පොඩ්ඩක් හරි වෙනස් වුණොත් ගැටීම පටන් ගන්නවා. ettesa තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති. එත්ත නිවිසමානා. එතන ඒ ගැටුම වාසය කරන්න පටන් ගන්නවා. කුස්සියට මුළු තැංගෙට දානශාලාවට යන වාරයක් පාසා ඔන්න නුරුස්නාකම හැදෙනවා. ඇයි? තෝ මෙතන හැටි. ඇයි? මං කැමති විදිහට මෙතන නැහැ. පිය රූපය වෙනස් කරනවා. ඒක අවබෝධ කරගෙන නොතිබුණොත් ettesa තණ්හා uppajjamana uppajjati etta nivisamana nivisati. එතකොට අන්න භාවනාව කරන තැන කොතනද? කුස්සියට ගියා. මුළු තැංගට ගියා. නේ? එහෙම තියෙන. එහෙම නැත්නම් අපි නාන කාමරයට යනවා. එතනක් තියෙන පිය රූපයක්.
එතන පිය රූපය මං කැමති විදිහ, මං කැමති ආකාරය. හැබැයි තව කෙනෙක්ගේ පිය රූපයත් ඔතන තියෙන්න පුළුවන්. පොදු තැනක් න. දැන් පොදු තැන්වල මගේ පිය රූපය විතරක් නෙමෙයි තියෙන්නේ. වෙන කෙනෙක්ගේ පිය රූපයක් තියෙන්න පුළුවන්. එයා ඇවිල්ලා එකක් එයා කැමති විදිහට තියලා යනවා. හදලා යනවා. පිළියෙල කරලා යනවා. පිය රූප. දැන් මොකද වෙන්නේ? දැන් මං කැමති විදිය නෙවෙයි දැන් ගිහිල්ලා බලපුවම තියෙන්නේ. ඉතින් කෑ ගහනවා. මං කොච්චර කියලා තියනවද මේක මෙතන තියන්න කියලා. මේ විදියට තියන්න කියලා. මෙහිම තියන්න කියලා. ඈ? ඉතින් නෑ එහෙම. එත්තේසා තණ්හා එතන ගැටුම පටන් ගන්න. දැන් අපි භාවනා කරනවා කියන්නේ මොකද්ද? දැන් ඔන්න තේරෙනවා. එතෙන්ට ගියාම සිහිනුවන උපද්ද ගන්නවා. මෙතන මගේ පිය රූපයක් තියෙනවා. මේ බාත්රූම් එකේ මේ මුළු තැන්ගේ මේ ශාලේ මේ ගාඩන් එකේ මේ වත්තේ පිය රූපයක් තියෙනවා. ඒ පිය රූපය තියෙනකොට මම ඇලෙනවා. පිය රූපේ පොඩ්ඩක් හරි වෙනස් වුණාම මම ගැටෙනවා. හිතා ගන්න පිය රූපය ගැන මුලා වෙනවා. මේක මට ඕන හැටියට මං කැමති විදිහටම පවත්වන්න පුළුවන් එකක් කියලා නිත්‍ය සුඛාත්ම සංඥාවක් ඇති කරගන්න. ඒක තමයි එතන තියෙන අවිද්‍යාව මුලාව. ඔන්න එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති. එත්ත නිවිසමානා නිවිසති. එතනම මේ තණ්හාව නැත්තම් ඇලීම ගැටීම මුලාව හටගන්න. එතනමයි පවතින්නේ. එතෙන්ට යන වෙලාවක් පාසා එතන ඉන්න වෙලාවක් පාසා මේ තණ්හාව වැඩ කරන්න පටන් ගන්නවා. ඇලීම ගැටීම මුලාව. මොකක්ද දෙන්නේ? දුක්ඛ සමුදය. අපි මේ සමුදය ආර්ය සත්‍යයේ භාවනාවට ගන්න. ඉතින් අපි දුකෙන් ඉන්නේ ඇයි කියලා බැලුවොත් හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත් මානසික පීඩාවකින් මූණ එල්ලගෙන කොහොම ඉන්නේ? යම් යම් දේවල් පස්සේ පන්න දුව ඉන්නේ ඇයි? සාත රූපම් පිය රූපම්. ඔය දෙක නිසා. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා ඇලීම ගැටීම මුලා උප්පජ්ජමානා උප්පජ්ජති නිවිසමානා නිවිස. එතන හට ගන්නවා පේනවා අපිට. නිවිසමානා නිවිසති. එතන වාසය කරනවා අපිට පේනවා. ඔන්නෝකට අවදි වෙන්න කියලා කියන්නේ සතිපට්ඨානයේදී. ආතාපි සම්පජානෝ සතිමා. දැන් මෙතන ආතාපි ගුණයට අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. අවංක උත්සාහය කිව්වනේ. ආතාපි කියලා කියන්නේ. මොකටද මේ අවංක උත්සාහය දරන්නේ? අර තමන් කැමති විදිහට තියාගන්නද? නෑ. ඒක එහෙම දරන උත්සාහය ආතාපි නෙවෙයි. මේ මුළු තැන්ගේ මේ නාන කාමරේ මේ ශාලේ මේ වත්ත පිටිය තමන් කැමති විදිහට පවත්ව ගන්න දරන උත්සාහය ආතාපි නෙවෙයි. ඒක ආතාපි නෙවෙයි. මේක අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඒක නෙවෙයි ආතාපි. මෙතන තණ්හාව හටගන්න නියමිත තැන. ඇලීම ගැටීම මුලාව හටගන්න නියමිත තැන. අන්න ඒක හටගන්නන් එක වළක්ව ගන්න අවංක උත්සාහය දැරීම. ඒක ඇති වෙන එක වළක්ව ගන්න අවංක උත්සාහ දැරීම තමයි මෙතන ආතාපි කියන්නේ. එතකොට මෙතන ඇලෙන්නයි යන්නේ. මං කැමති විදිහට තියනවා දැන්. පිය රූපේ තියෙනවා. කොතනත් මං කැමති විදිහට තියෙනවා. ඔන්න ක්ලේශය හට ගන්න යන්නේ. ඒ ස්ථානයේට දැන් පුද්ගලයෙක් ගත්තොත් පුද්ගලයාට අදාළවත් මේ පිය රූපේ තියෙනවා. මං කැමති විදිහට එයා ඉන්නවා. එයා වැඩ කරනවා. එයා කතා බහ කරනවා. ඊට පස්සේ අපි කියන්න පටන් ගන්නවා එයා හරි හොඳයි. ඔන්න පටන් ගන්නවා පිය රූපේ. ඔන්න තණ්හාව පටන් ගන්න යන්නේ. එහෙම පටන් ගන්න යනවා. එත්තේසා තණ්හා උපජ්ජමාන. ඔන්න පටන් ගන්න පුද්ගලයාට තණ්හා. පුද්ගලයාට ඇලෙන්න පටන් ගන්න. අන්න එතෙන්දී අපිට බුදුහාමුදුරුවෝ අවදි වෙන්න කියලා සතිමා සම්පජාන ආතාපි ඒක වළක්ව ගන්න. මේ පැත්තට ගියොත් දුක එනවා. ඒක ඇති. පජ්ජමානා උපජ්ජති. නිවසමානා නිවස. දුක එනවා. එහෙම නැත්තම් දැන් පිය රූපය වෙනස් වෙලා.
මං කැමති විදිහට නෙමෙයි තියෙන්නේ. වත්ත පිටිය එහෙම නෙමෙයි තියෙන්නේ. කී අභ්‍යන්තරයේ ඒ තැන් එහෙම නෙමෙයි තියෙන්නේ. පුද්ගලයා දැන් එහෙම නෙමෙයි. මං කැමති විදිහට නෙමෙයි පුද්ගලයාගේ වැඩ, කතාව, හැසිරීම. ඔන්න පටන් ගන්නවා. ඉත්තේසා තණ්හා උප්පජ්ජ. ඔන්න ගැටීම පටන් ගන්නවා. දැන් ඕක ගැන සෝදිසිමත් වෙන්න. ඔතෙන්දි ද්වේෂයට යන්නේ නැතුව ඉන්න. අන්න ආතාපි. අතන රාගයට යන්නේ නැතුව, තණ්හාවට යන්නේ නැතුව, ඇලීමට යන්නේ නැතුව. ඇලීමට යන්නේ නැතුව ඉන්න එක ආතාපි. මේ පිය රූපේ වෙනස් වෙනකොට ඒක එතන ගැටීමට යන්නේ නැතුව ඉන්න එක ආතාපි. ඕක තමයි අපේ උත්සාහය. ක්ලේශය වළක්වන එක. ඒකයි දැන් ඊළඟට ගියාම ඉතින් බුදුරජාණන් වහන්සේ ඔබ දීර්ඝ වශයෙන් විස්තර කරනවා. මේ රූපාලෝකේ පිය රූපං සාත රූපං කියලා ඔකේ තවදුරටත් විස්තර කරනවා. මොනවද මේ පිය රූප සාත රූප කියලා කියන්නේ කියලා දේශනාවේ පහලට ගියාම අපිට ඒ ටික පේන්න තියෙනවා. සද්දා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති නිවිසමානා නිවිසති. රූපයෙන් විතරක් නතර වෙන්නේ චක්කු විඥානං සෝත විඥානං ගාන විඥානං જીවහා විඥානං කාය විඥානං මනෝ විඥානං විඥානනේට පවා මේ විඥාන කියන්නේ විඥානන ලක්ෂණයනේ. විශේෂයෙන් දැනගන්න ස්වરૂපයටත් අපේ ඇලෙනව ගැටෙනව මුලා වෙනවා. හොඳට දැනෙනවා නම් ඔන්න අපි ඒකට ඇලෙනවා. දැනෙන්නේ නැත්නම් ඒකත් එක්ක ගැටෙනවා. මුලා වෙනවා. එහෙම තියෙනවා. චක්කු විඥාන සෝත විඥාන. ඊළඟට චක්කු සම්පස්ස ලෝකේ පිය රූපං සාත රූපං සෝත සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං ආදී වශයෙන් සයාකාර සම්පස්සයත් අරමුණු හිත් වැඩිම ඒකත් එක්කත් අපි ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා. විඥානනේ වීම එක්ක අරමුණු සිත් වැඩිම එක්ක ඊට පස්සේ වේදනාව ගැනත් කියනවා. චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං. ඔන්න විඳිල්ලට එනවා අපි. විඳීමත් එක්කත් ඇලීම ගැටීම මුලාව යනවා. කොච්චර සියුම්ව මේකට අවදි වෙන්න ඕනදනේ. ඊළඟට තවත් පැත්තකට ගෙනියනවා සංඥාව. හඳුනා ගන්න ඕනේ වේදනාපත් යම් වේදේති තං සංජානාතිනේ. විඳීම ළඟට එන්නේ සංඥාව. ඒකට තණ්හාව ඇති කරගන්න. ඇලෙනෝ ගැටෙන මුලා වෙන සංඥා. සංඥා ළඟට එන්නේ චේතනානේ. චේතනාවටත් එහෙම වෙනවා. රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං. ඒ කියන්නේ සංකාරය. සංඥා ළඟට කියන්නේ සංකාරය. සංචේතනා කියන්නේ සංකාරයටම. ඔය විදිහට. ඊළඟට සංචේතනා ළඟට දක්වලා තියෙන්නේ රූප තණ්හා කියන එකමයි. ආපහු ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයටත් ආපහු එකත් ඇලෙනවා ගැටෙනවා මුලා වෙන. හරි සියුම් පැත්තක් ඒක. රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. තණ්හා දෙපාරක් කියදෙනවා. තණ්හාවට තණ්හා කරනවා කියන්නේ. හරි සියුම් මනෝභාවයක් මේක. ඇලීමට ඇලෙනවා, ගැටීමට ගැටෙනවා. මුලාවට මුලා වෙනවා. එහෙම එක. ඊළඟට විතක්ක රූප විතක්කෝ ලෝකේ පිය රූපං. ඒ කියන්නේ දිගට ඒ අරමුණට නැවත නැවත යොමු වෙන ගතිය විතක්ක කියන්නේ. ඒ සාත රූපේට ඒ පිය රූපේට ඒක ගැන හිතනවා, ඒකට නැවත නැවත යොමු වෙනවා. ඒකයි. ඊළඟට විචාර. තව දුරටත් ඒකේ දිගින් දිගටම මනස හසුරවන ස්වභාවය. ඔය දක්වාම කියනවා පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කියලා දුක්ඛ සමුදය සත්‍ය. එතකොට බලන්න මේක කොච්චර සියුම් විදියට අපි දැක ගන්න ඕනද? කොච්චර අවදිමත් භාවයක් තියා ගන්න ඕනද මේ සමුදයට? එතකොට මේ හට ගන්න ආකාරයනේ, හට ගන්න විදිය මේ සියුම් විදියට අපිට පෙන්වන්නේ. එතකොට අපි දැන් කරන්න ඕන මොකද්ද? දැන් කමඨහන හරි පැහැදිලි. මේ
පහසුවයි ප්‍රියමනාප භාවයයි. සාත රූපං පිය රූපං. කයට දැනෙන පහසුව, මනසට දැනෙන මානසික සුවය. නැත්තම් කැමැත්ත කියලා අපි ගත්තා. මේ කැමැත්ත තමයි මේ මනසට දැනෙන සුවය. කැමැත්ත ඉෂ්ට වෙනකොට ඒ මානසික සුවය. ඔය දෙකට යම් තැනක වේද යම් තැනක් ඇසුරෙන් පවතීද පුද්ගලයාගේ එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. එත්ත නිවිසමානා නිවිසති. ඒක දැන් අපිට පුළුවන් හැමතිස්සෙම ඔය භාවනාවට යොමු වෙන්න. ඕකට මේ වාඩි වෙන්න ඕනේ නැහැ, පරියංක ඕනේ නැහැ. එක තැනක් හොයාගන්න ඕනේ නැහැ, අරණ්‍ය සේනාසනයකට යන්න ඕනේ නැහැ. තමන් ජීවත් වෙන සම්පූර්ණ පරිසරේ තමන් බලන්න ඕන මේ කයට පහසුව, මනසට සහනය ලැබෙන වැඩ, ස්ථාන, ස්වરૂපයන්, ස්වභාවයන්, මිනිස්යන්ගේ ගතිගුණ, ඔය තනතුරු වැඩ, රාජකාරී ඔය හැම එකකම තියෙන ඔය සාත රූපේ එක්ක නැත්තම් පිය රූපේ. හුඟක්ම ඔය පිය රූපේ. දැන් මම තවත් සියුම් නිදර්ශන කියන්නම් මේකට. දැන් අපි කතා කරන යුතුයකම් සහ වගකීම් කියලා දෙක. අපි වැඩ, රාජකාරී, යුතුයකම්, වගකීම් කියලා හතරක් බෙදාගෙන තියෙනවානේ. ඒ යුතුයකම් සහ වගකීම් වල තියෙන්නේ පිය රූපය. යුතුයකමක් කරපුවාම සතුටුයි. කරන්න බැරි වුණාම දුකයි. වගකීමක් හොඳින් දරනකොට මට පැවරිච්ච දේ, මම පවරගත්ත දේ, මම කැමැත්තෙන්ම කරන්න බාරගත්ත දේ, ඒකනේ වගකීම. ඒක හොඳට කරනකොට සතුටුයි. ඒකට ඇලෙනවා. ඒක කරගන්න බැරිවම ගැටෙනවා. අර යුතුයකම හොඳට යනකොට ඇලෙනවා. අමායට මානෙකොත් හදා ගන්න බලන්න මං වගේ යුතුයකම් කරන්නේ නැහැ මේ අනිත් අය. මම මගේ යුතුයකම් ටික හරියට අකුරට ඉෂ්ට කරනවා. මම මෙහෙමයි අනිත් අය බලන්නකො මෙහෙමයි. අපි දැකලා තියෙන සමහර අය මව්පියන්ගේ යුතුයකම් ඉතින් සමහරව හරියටම ඉෂ්ට කරනවා. ඒ අනිත් සහෝදර සහෝදරියෝ කරන්නේ. කරන එක්කෙනා මානයක් හදාගන්නවා. අන්න හටගත්ත. අන්න ඇලීම ආවා. අන්න තණ්හාව. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජ. යුතුයකම. එහෙම නැත්නම් යුතුයකම කරන්න ඕනකම තියෙනවා, ඒ ඉෂ්ට කරගන්න බෑ. යන්න බෑ. එහෙම නැත්නම් ඒ සඳහා ආර්ථික ශක්තියක් නැහැ. මොන හරි තියෙනවා. එතකොට ගැටෙනවා. ඇයි යුතුයකම අපිට පිය දෙයක්. පිය රූපං යුතුයකම. ප්‍රිය දෙයක්. එහෙම. වගකීම බාරගන්නෙම සතුට. පිය රූපං. අපි කැමති දේවල්නේ වගකීම හැටියට බාරගන්න. අකමැති දේවල් බාරගන්නේ. මං කරන්නම් ඒක. මට පුළුවන්. මං දන්නවා. මං කරලා දෙන්න. එහෙම නේද ගන්න. වගකීමක් බාර ගන්න. ඉතින් පිය රූපං කැමැත්තෙන්මයි බාර ගන්න. ඉතින් ඕක හොතර කෙරෙනවා සමහරවිට. කෙරෙනකොට ඔන්න තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත. එහිලා ඒට අදාළව ඇලීම හට ගන්න. එහෙම නැත්තම් වගකීම ඉෂ්ට කරගන්න බෑ, කවුරු හරි බාධා කරනවා. නැත්තම් Tamanටම මොන හරි කරගන්න බැරුව යනවා. අයියෝ මම මේක බාරගත්තට කරගන්න බෑ. එහෙම තහවල් අය මේ බාධා කරනවානේ, මේක කරන්න දෙන්නේ මගේ වගකීම. ගැටෙනවා. අන්න තණ්හා උපජ්ජති. අන්න ගැටුම පටන් ගන්නවා. ඉතින් ඕවා ගැන අවදිමත් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ සමුදයං අරිය සත්‍යං හේතුව පහතබ්බම්. මේකේ කෘත්‍ය කාර්ය පහනේ. එතකොට ප්‍රහාණය වෙන්නේ අල්ලලා බලෙන් පැත්තකට විසි ගන්නව නෙවෙයි. ප්‍රහාණය කියන්නේ මොකක් හරි හිතාගෙන ඉන්නේ පහාන කිව්වම මේක අල්ලලා පැත්තකට දානවා නෑ. මේ තුنين තමයි ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙන්නේ. සතිමා සම්පජානෝ ආතාපි. අවදිමත් වෙන්න බුදුහාමුදුරන්ගේ මූලික ගුණාංගය උගන්වන්නේ අපිට ඒක.
සතිමා උපට්ඨිත සතිනා භවිතබ්බං එළඹ සිටි සිහියෙන් යුක්ත වෙන්න මොනවා ගැනද? පිය රූපං සාත රූපං. එහෙම හිටියොත් ettesa tanha uppajjamana uppajjati මේ ඇලීම ගැටීම මුලාව ඒකෙන් පටන් ගන්නව දකින්න පුළුවන්. ඒ ගැන සෝදිසිමත් වෙන්න පුළුවන්. එහෙම කෙනාට ආතාපි අවංකව උත්සාහ කරන්න පුළුවන්, උත්සාහවන්ත වෙන්න පුළුවන්. ඒ ප්‍රිය පහසුව සහ සහනය දෙකේ ඇලෙන්න ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්න. නිරෝධ සත්‍යයේදී කියන්නේ ඒක තමයි. ඊළඟට කතමංච වික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කියලා ඊළඟ ටික පැහැදිලි කරනකොට ඕකමයි ගන්න. යං ලෝකේ පිය රූපං සාත රූපං කියලා. ඉතින් අපි පැත්තට අද අවධානය යොමු කරන්න හැ. ඔය uppajjamana uppajjati නිවිසමානා නිවිසති මේ හට ගන්නන එක ගැන අවදි වෙන්න කියලා. අවධානයේ සහිත වෙන්න. සෝදිසිමත් වෙන්න. මෙහෙම වුණොත් මේ තණ්හාව මෙතන ඇති වෙනවා. මේ තණ්හාව ඇති නොවෙන්න වග බලා ගන්න. ඇලීම ගැටීම වල ඇති නොවෙන්න වග බලා ගන්න. රාග දෝෂ මොහ, ලෝභ දෝෂ මොහ තණ්හා කියන්නේ. ඒක ඕක තමයි කමඨහන. භාවනාවේ මුලදී අපි කතා කරා භාවනාව පෞද්ගලිකයි කියලා. තම තමා විසින් අවදිමත් වෙන්න. මමයි අපි කියවනේ අර කාම කැමැත්ත ගැන කතා කරද්දී කැමැත්ත පෞද්ගලිකයි කියලා. පිය රූපයයි සාත රූපයයි දෙකත් පෞද්ගලිකයි. මම කැමැති විදිය, කැමැති ඉරියව්ව, කැමැති තැන, කයට පහසුව දැනෙන ඉරියව්ව, කයට පහසුව දැනෙන තැන. හොඳට බලන්න. අපි ඔය යමක් පරිහරණය කරන්න අතර ගනිද්දි, තෝර ගනිද්දි ඒක හරි පෞද්ගලිකයිනේ. සාතේ පස්සෙකට නැග්ගත් අපි හිතමු ආසන ගොඩාක් තියෙනවා වාඩි වෙන්න. හිස් ආසන ගොඩක් තියෙනවා. හිස් ආසනයක් තිබුණු පළියටම වාඩි වෙන්නේ නැහැ. සමහර විට බලනවා මේ ජනේලයක් ළඟ තියෙන හිස් ආසනයක් තියනවාද කියලා නේ. දැන් බස් එකට නැග්ගම හිස් ආසන ගොඩක් තියෙනවා. ඉතින් ඔය කොයි එකත් හිස් නම් වාඩි වෙන්න පුළුවන් නෑ. අර සාතය හොයනවා. සාත රූපං වඩා පහසුව තියෙන්නේ කොතන ආසනයේද? ඒක හරි පෞද්ගලිකයි. ඉක්මනට බැහැ ගන්න හිතන එක්කෙනා නම් දොර ළඟම තියෙන හිස් ආසනේ ඉඳ ගන්න. මට ඉක්මනට බැහැ ගන්න ඕන. දිග ගමනක් යන එක්කෙනා නම් මම ගොඩක් වෙලා ඉතින් බස් එකේ යනවනේ. මට ටික හුලං වැඩිගෙන මේ පහසුවෙන් යන්න ඕන නිසා ජනේලේ ළඟ ආසනේ වාඩි වෙන්න. බලන්නකෝ මේ සාතේ තියෙන පෞද්ගලිකත්වය. ඉතින් අර අපි හිතමු ළඟම දොර ළඟම හිස් ආසනේ වාඩි වෙලා ඉන්න කෙනාට කොන්දොස්තර මහත්තයා නැගලා පස්සට යන මේ දොර ළඟ මේකේ වාඩි වෙලා ඉන්න. අර පස්සේ අච්චර ඉඩ දෙනවා වගේ. ඔන්න uppajjamana uppajjati. මොකද්ද? තණ්හා. ඔන්න ගැටීම පටන් ගන්න. එත්ත නිවිසමානා නිවිසති. සිහියෙන් හිටියනම් ඒක වෙන්නේ. අසිහියෙන් හිටියනම් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානය. ඕක තමයි සතිපට්ඨාන භාවනා ක්‍රමය. කුමක් ගැනද? සමුදය. දුක්ඛ සමුදයං අරිය සත්‍යං. ප්‍රහාණය කරන්නේ ඔන්නෝමයි. දුක්ඛ සමුදයං අරිය සත්‍යං ගැන භාවනා වෙන්නේ පහනනේ. එතන කෘත්‍ය වෙන්නේ පහනනේ. හොඳයි. දැන් අපිට ඕක වඩන්න පුළුවන්. එදිනෙදා ජීවිතේ දැන් අපි මේ පැය හෝරා තව ටික වෙලාවකින් නැගිටලා අපේ වැඩවලට අපි යන්නේ. ඒවට යන්නේ. ඒ ගියාම එතන ඉඳලා තමයි භාවනාව. යන්නෙම පිය රූපේට සාත රූපේට. නැගිට ගමන් කොහෙද කියලා යන්නේ බලන්න. හොඳට සෝදිහිමත් වෙන්න. යවන අපි තව පොඩ්ඩකින් නැගිටලා යන්නේ කොහාටද බලන්න. යන්නේ සාත රූපේ පිය රූපේ දිහාට යන්නේ. අපි කැමති තැනට කැමති වැඩේට නේ යන්නේ. ඉතින් එන්නේ එතන ettේ සතන්හා uppajjamana uppajjati එතනේ සමානා නිවිසති. එතන තමයි මේ
ප්‍රශ්නේ ගැටලුව හටගන්න තැන. හැබැයි අපි අවදිමත් නම් සෝදිසිමත් නම් සතිමා සම්පජානෝ ආතාපිනං එහෙනම් ගැටුමක් නැහැ. ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. හොඳයි. එහෙනම් අපි කමඨහන් පැහැදිලි කිරීමකින් අතර කරලා වෙනදා වගේම අපේ කල්යාණ මිත්‍රයන්ට අපි ආරාධනා කරනවා මොන හරි භාවනා පිළිබඳ අපිට කතා බහ කරන්න සාකච්ඡා කරන්න යමක් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගමු. තෙරුවන් සරණයි. අලුත්ම පැත්තක් අවබෝධ වුණා කියලා තේරුණා ස්වාමීන් වහන්සේ. ප්‍රිය රූපං සාත රූපං කියන තැන ස්වාමීන් වහන්සේ මේ කවදාවත් නොදකපු පැත්තක් කියලා මට තේරුණා. ඒ කියන්නේ තණ්හාවේ හට ගැනීම ඔබ වහන්සේ අද ධර්ම දේශනාව තුළ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කර ඒ ප්‍රිය රූපං සාත රූපං ඒ කියන ධර්ම කරුණු දෙක ආරම්භය මට හිතෙනවා කවදාවත් නොදකපු පැත්තක් ඔබ වහන්සේ අවබෝධ කරවන්න උත්සාහ කරා කියලා අපට එතනදි මට අවබෝධ වුණු තැනක් තමයි ස්වාමීන් වහන්සේ කවදා හරි අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා රහතන් වහන්සේ නමක් වෙන තැනට එනකම් සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ශ්‍රේවණය සහ යෝනිසෝ මනසිකාර්යය කියන ඒ ධර්මතා තුන මතම ඉඳලා අපේ ඒ ශාසනික වැඩ කටයුතු හමාර කර ගන්න වෙනවා කියන එක පළවෙනි තැනට මට ආවා. මොකද ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපි දැන් පොතක් බැලුවා කියලා අපිට දැන් ඔබ වහන්සේගේ ධර්මයේ තුල මම අද ඒකාකාරී මනසකින් යෝනිසෝ මනසිකාරකින් ඒ සද්ධර්ම ශ්‍රවණය කරපු නිසා නේද ඒ පිය රූපං සාත රූපං කියන එක වැටහුනේ කියන එක ස්වාමීන් වහන්සේ. තවත් නොහැටු දැන් ඔබ වහන්සේ තව ධර්ම දේශනාවක් කළා නම් එතනදී තව ටිකක් වැටහෙන්න තිබුණා. හුඟක්ම ස්වාමීන් වහන්සේ මට අද තේරුණු දෙයක් තමයි ඒ දැන් අර ඔබ වහන්සේ පැහැදිලි කර කලින් සූත්‍ර දේශනාවක චචක්ක සූත්‍රයේ මට මතක විදිහට අර අභ්‍යන්තර රූප බාහිර රූප අර හය ආකාරය තුල ස්වාමීන් වහන්සේ එතකොට ඒ තණ්හාවේ හට ගැනීම දැන් අද තමයි මට ඒක හොඳටම වැටහුනේ. ඒ කොහොමද ඒක හටගන්නේ, ඒක පවතින්නේ, ඒක එතනදී කොයි විදිහටද අපි ක්‍රියා කරන්න ඕනේ කියන එක. අනිත් එක මේ භාවනාව කියන එක ඉගෙන කරන්න ඕන දෙයක් නෙමෙයි. අපේ අර මූලික අපේ පසුබිම වෙන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපේ ශික්ෂාපද ගැන ඒක තවදුරටත් සම්පූර්ණ වුණා ස්වාමීන් වහන්සේ. ඒ තුල ඉඳගෙන කියන්නේ මූලික අත්විවරම තුල Tamanට ඉඳගෙන අනිත් එක මම හැමතිස්සෙම දකින්න දෙයක් තමයි කියන්නේ සතර බ්‍රහ්ම විහරණ. හැමතිස්සෙම හැම මොහොතකම අපි ක්‍රියා කරන හැම සිතුවිල්ලකම සතර බ්‍රහ්ම විහරණ වැඩෙනවා කියලා Taman අත්දකින්නවා නම් එතනත් යම්කිසි ඉහළ දියුණුවක් Taman තුල ඇති වෙනවා කියන තැනට එනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේගේ අද දේශනේ තණ්හාව වුණා. ඒකේ හට ගැනීම සමුදය ඊළඟට කොහොමද ඒක පවතින්නේ, කොහොමද ඒක නිරුද්ධ වෙන්නේ කියන එක ස්වාමීන් වහන්සේ ඒ මොහොතක් පාසා මට ඇත්තටම වචන වලින් මේක කියලා නිම කරන්න බෑ. ඔබ වහන්සේට බොහෝ කුසල් අත් වෙන්න ඕනේ. මොකද මම පහුගිය දේශන දෙකකට මට සහභාගී වෙන්න බැරි වුණා අසනීප තත්ත්වයක් නිසා. මම අද තේරුම් ගත්තේ ඒ සද්ධර්ම ශ්‍රවණේ මට අපහසු වුණු දවස් දෙක වුණත් මම පසුතැවීමක් නැහැ. නමුත් හිතනවා කොච්චර ධර්ම කොටාසයක් නැති වුණාද කියලා. ඒ පැය දෙකක් වුණත් ස්වාමීන් වහන්සේ පැය දෙක කාලය තුල ඔබ වහන්සේ දරන උත්සාහය අපට හරීම මට ඔබ වහන්සේට කෘතඥතාවය කොහොම පළ කරන්නද කියලා තේරෙන්නේ නැහැ. මට හිතෙනවා අනිත් අපේ සහභාගී වෙන අනිත් පිරිසටත් මේක දැනගන්නමයි කියේ. ඔබ වහන්සේට බොහෝ කුසල් අත් වේවා.
ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා අපි සියලු දෙනාටම ධර්මය අවබෝධ කරගන්න මේ සියලු දේශනා උපකාරී වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. ඒකම අර අපි ඔබතුමී කියන කාරණේ හරි ඇත්තටම සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, යෝනිසෝ මනසිකාරය කියපු කාරණා තුන අතිශයින්ම වැදගත් වෙන අත්‍යවශ්‍ය කාරණා තුනක්. ඒකම අපි අර ප්‍රමාද අපිට මගහැරුණයි කියන කාරණේ තරම්ම වද වෙන්න අවශ්‍ය නැහැ. අපිට මේ පහුගිය දේශන නැවත ශ්‍රවණය කරන්නත් පුළුවන්කම තියෙනවා. මේ විදිහට ඒ කාර්යයට යොමු වෙන්න කියලා අපි මතක් කරන්න කැමතියි. හොඳයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට දැනගන්න ඕන ජාත රූප රජක ප්‍රතික්‍රහණ වේරමණී ඒ ශික්ෂා පදය දැන් මගේ ලංකාවේ තියෙන ඉඳකඩන්ගේ එහෙම කුඩියට දීලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා මගේ දරුවන්ටත් පවර්ලා තිබුණත් ඒවා පිළිබඳ මොන හරි ප්‍රශ්නයක් වුණාම මට තමයි කතා කරලා ඒව ගැන කියන්නේ ඒව ගැන හොයා බලන එක ඒ ශිල්පදී කැඩෙනවද නෑ කොහොමටවත් නැහැ. මොකද මිනිස්සෙක් හැටියට මේ ලෝකේ ඉපදුනාම එයාට සමහරට උපතින්ම ප්‍රොපර්ටිස් වගේක් අයිති වෙනවා. ඔය බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා මේ පිය දායාද කියලා කොටසක්. පිය අය කියලා කියන්නේ සමහරු උපදිනකොටම අපිට ගිනුම් මැරලා අපේ අම්මලා තාත්තලා නේ. නැත්නම් උපදිනකොටම මේ අද උපන් දරුවට ඔන්න මෙන්න මේක කියලා අපි දන්නෙත් නැහැ. අපි කිසිම හැඟීමක් නැහැ අපිට. ඒ වුණාට පිය දායාද කියලා කොටසක් පෙන්නනෝ අපි කෙරෙහි ප්‍රියමනාප වෙච්චැත්තු අපිට යම් දේ පවරලා දීලා උරුම කරලා එහෙම තියෙනවා. ඒක සෝබා දහමට අයිති දෙයක්. එතකොට අපිත් උපයාස අපයා ගන්නෝ අර ප්‍රිය දායාද නැතත් අපිත් වේස මාංශ වෙලා අපේ ජීවිත පැවැත්මට අවශ්‍ය කරන දේවල් උපයාස අපයා ගන්නවා. ඒක සාමාන්‍ය මිනිස්සෙක්ගේ ජීවිතය තුළ තියෙන දෙයක්. දැන් ඔය ප්‍රිය දායාද වශයෙන් ලැබිච්චයි අපි මහන්සි වෙලා උපයාස අපයා ගත්ත දේවලුයි අපි ජීවිතයේ පවතින තාක්කල් නඩත්තු කරගෙන පවත්වගෙන යනවා. ඒක අපේ නීතියෙන් පවා උපදෙස් පවර්ලා තියෙන්නේ. ඔයා මේකට වගේ කියන්න ඕන. ඔයාගේ ප්‍රොපර්ටිස් ඔයාගේ දේපල්. ඔයා මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න ඕන කියලා. එතකොට ඒක පැත්තක්. අනිත් එක මේ අපිත් අපේ ප්‍රිය අයට දායාද කරනවා ඊට පස්සේ. අපිට ප්‍රිය අය අපේ දරුමල්ලෝ හරි ඥාති හිත මිත්‍රාදීන් හරි වෙන කවුරු හරි වේවා අපි කැමති අයට ඒවයි වගකීම් ටික ටික පවරනවා. අයිතිය පවරනවා, අධීක්ෂණය පවරනවා, නඩත්තුව පවරනවා, සංවර්ධනය පවරනවා. එක විදිහට අපි ඒවා පවරලා සමහර වෙලාවට අපිට තේරෙනවා නම් තවමත් මේගොල්ලෝ මේ දේවල් සම්බන්ධයෙන් පූර්ණ වගකීම පවරන්න අමාරුයි කියලා තේරෙනවා නම් අපි යම් කොටසක් පවරලා ඉතිරි කොටස අපි අධීක්ෂණය කරනවා. සමහරට නීතිමය අයිතිය සමහරට අපි 100% පවරන්නේ. නීතිමය අයිතිය අපි තියාගෙන තව කෙනෙකුට ඒක කරනවා. දැන් පහුගිය කාලේ මමත් එහෙම දෙයක් කරා. යම්කිසි ඉඩමක යම්කිසි ක්‍රියාකාරකමක් කරන්න සිද්ධ වුණා. දැන් ඇත්ත වශයෙන්ම මේක කරන්න මම තෝරාගත්ත පුද්ගලයාට ඇටෝනි බලය දෙන්න බෑ. ඒ ඇටෝනි බලය දුන්නොත් ඒක ටිකක් අනතුරුදායක නිසා power of attorney මම තියාගත්තා. හැබැයි සම්පූර්ණ වැඩ ටික එයාට පැවරුවා. එතකොට අර මේකේ ලියවිල්ලට අස්සම් කරන්නේ යම් වෙලාවක ඒක විකුණනවා නානේ මොනවා කරනවා නම් ඒකට අස්සම් කරන්නේ මම. එතකොට ඒක තියාගෙන මොකද අර මේ වැඩේ කරන පුද්ගලයාට සම්පූර්ණ මේක පවරලා බෑ. ඔහු ඒකේ බල අධිකාරිය ගත්තම සමහර වෙලාවට එයා ඒකට හානි වෙන විදිහට වැඩ කරනවා. ඒක විතරක් තියාගෙන අනිත් ඔක්කොම පවරලා එයා මේ වැඩ ටික ලස්සනට කරගෙන යනවා. එයාටත් ඒකෙන් ප්‍රතිලාභයක් එන විදිහට හරි ගස්සලා තියෙන. හැබැයි power of attorney තියාගත්තා.
තියාගෙන දැන් ඒක ඒ වගේ තියෙනවා. අපි ඒක කරන්නේ මේ අර පටිග්ගහණයක් නෙමෙයි. ජාත රූප රජතේ තණ්හාමාන දිට්ඨි වලින් අල්ලාගෙන සිටීමක් නෙමෙයි. එතන කරන්නේ ඒක නිසි විදිහට භාවිතා කිරීමක්, නිසි කලමනාකරණයෙන් යුතුව භාවිතා කිරීමක්. එහෙම දෙයක් කරන්නේ. සමහරට යම් කාලයක් යනකම් උපදේශකත්වය, නීතිමය අධිකාරී බලය, වගකීම වගේ දේවල් අපිට හැන්ඩල් කරගෙන යන්න වෙනවා. එහෙම වෙනවා. මොකද මේ ලෝක ස්වභාව ධර්මය අනුව එහෙම තියෙනවා. එතකොට අපි ඒකට තණ්හාමාන දිට්ඨි ඇති කරගන්න නැතුව අපි බොහොඳ සිහියෙන් ඒ කොටස අපේ කොටස යුතුයකමක් විදිහට අපි කරගෙන යනවා. එතකොට ඔය ශික්ෂාපදයට හානියක් වෙන්නේ නැහැ. ජාත රූප රජිත පටිග්ගහණය කිරීමක් වෙන්නේ නැහැ. ජාත රූප රජිත කවදත් අපිට භාවිතා කරන්න පරිහරණය කරන්න වෙනවා. ඒයින් තොරව ජීවත් වෙන්න බෑ. ඉතින් ඒ ටික අපි ගානට හසුරවාගෙන යනවා ඒ විදිහට. ඉතින් එහෙමයි තියෙන්නේ. ඉතින් අපි හරහා වුණා සමහරට සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපිව මාධ්‍ය වෙලා යන්නේ. අපේ හරහා සිද්ධ වෙන දේවල්. අපි හොඳ සිහිනුවණින් ඉන්නකොට අපි ඒවා අල්ලගන්නේ නැහැ. තණ්හාමාන දිට්ඨි කරන්නේ නැහැ. හරි පරිස්සමෙන් මේ දේවල් එහෙම කරගෙන යනවා. ඉතින් යම් තැනකදී සම්පූර්ණම මේකේ අතහැරලා දාන්න පුළුවන් තැනට ආවෙන් පස්සේ අපි ඒක සම්පූර්ණයෙන්ම අතහැරලා දානවා. මේ පුද්ගලයන්ට දීලා කියන්නේ අපිට ඊන් පස්සේ ඒක අවශ්‍යතාවයක් නැහැ. ඔන්න ඉවරයි. එතනින් අවසන් කරන්න පුළුවන්. එතකන් ඔය භෞතික දේවල් නැත්තම් අපි වට දේපල කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ දේපල භාවිතා කිරීම සමහර වෙලාවට අපිට ওই විදිහට කරන්න වෙනවා. ඒක කෙසේවත් සිහිනුවණින් වීර්යයෙන් කරනවා නම් කොහොමදවත් ශික්ෂාපදයේ කඩවීමක් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ දැන් ඉඩක කඩන් උනත් දරුවෝ තුන්දෙනාට පවර්ලා තියෙන්නේ. ඒගොල්ලෝ හිතනවා මං ජීවතුන් අතර ඉන්නේ ඒව ගැන බලන්න ඕන පමයි කියලා. ඔව් ඒක ගෞරවනීය පැවරීමක් නේ. ඒක ගෞරවනීය පැවරීමක්. ඔය දරුවෝ කරන්නේ අපිට මේවා දුන්නත් මේවට අපිට උපදෙස් දෙන්න. අම්මා අපිට මේවා ගැන කියන්න පොඩ්ඩක්. අපි මේවා කරන විදිය හරිද? එතකොට ආපහු ඒගොල්ලෝ උපදේශකත්වයේ අපිට පවරනවනේ. දැන් ඒකනේ උතන වෙලා තියෙන්නේ. නේද? එහෙමයි. ඔව් එතකොට මගේ කැම්පස් ගන්න. ඔව් මම කියලා තියෙනවන්ට මම නැතුනම දෙනා බෙදා ගන්න සමස්තය කියලා. ඒගොල්ලන්ට එහෙමයි මම කියලා තියෙන්නේ. එක්කෙනෙකුට ඒක අයිතිය පවරලා අරගෙන ඉවරලා දෙනා සමස්තය බෙදා ගන්න කියලා. එච්චර මම පවරලා දුන්නා. ආක් හරි ප්‍රශ්නයක් ආවම මේගොල්ලෝ මට කියනවා මෙහෙමයි මේක ගැන බලන්න කියලා. ඉතින් මම හිතුවා මේවා ගැන මම කොහේ අපු වැරදක්ද කියලා. ඒකයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ මට දැන් හොඳට වැටුණා ඒක. හරි. දෙල්ලන් සම්මයි ස්වාමීන් වහන්සේ. ඉතින් මම ඕකට තව එකතු කරන්නම් මේ භාවනා කමඨහනට සම්බන්ධ කරලා ettesa tanha uppajjamana uppajjati etta nivisamana nisati කියලා. දැන් ඕව ඇත්තටම දැන් ඔය දේවල් හොඳ ප්‍රියමනාප විදිහට ඒව කෙරීගෙන යනකොට දැන් අපි උපයාසපයා ගත්ත දේ ප්‍රියදායාදයක් හැටියට අපිට ලැබුණු දේ අපි හොඳට පරිහරණය කරලා දැන් අපිත් ඒව දැන් හොඳට පවරලා තියෙන්නේ. මේ දේවල් පවරලා තියෙන වෙලාවේ ඒව හොඳට කෙරෙනවා නම් අපේ මනාපයේ පරිදි කෙරෙනවා නම් සමහර විට එසේ කරන අයට ඒ කරන දේවල් වලට අපේ සියුම් කැමැත්තක් ඇති වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒක ගැන සෝදිසිමත් වෙන්න ඕනේ. ඊළඟට අපි පවරපු අය අතින් ඕව පොඩ්ඩක් අපි කැමති විදිහට කෙරෙන්නේ නැති අවස්ථා උදා වෙන්න පුළුවන්. එතකොට අර ගැටුම එන්න ඉඩ තියෙනවා සියුම් විදිහට හරි. අපි අන්න ඒක ගැන සෝදිසිමත් වෙන්න ඕන හුඟක්ම. ඒක තමයි මෙතන අපේ භාවනාව. මේක අපි හොඳට අපි පවරපු දේ, අපි දීපු දේ, අපි කියපු විදිහටම එක්කෙනෙකුට කිව්වා මේක මෙහිමයි තුන්දෙනා මේ විදිහට කරගෙන යන්න ඕන කියලා උපදේශය දීලා පවරලා තියෙන්නේ. ඉතින් ඒක එසේම වෙනකොට ඒ පිළිබඳව සියුම් කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. එහෙම ඒ වුණාට අර පවරපු එක්කෙනා පොඩ්ඩක් ඕක එහෙම කරන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ ඒව වෙන්න පුළුවන්. එතකොට අපි එතන ගැටුම හදාගන්න අවශ්‍ය නැහැ. මම කියලා තියෙනවා මේ විදිහට මේ දේ කරන්න කියලා. ඉතින් ඒක නොකරන එක ඒ අදාළ පවරපු එක්කෙනාගේ දෝෂේනේ. නොකරනවනම්
ඉතින් ඒ විදිහට අවබෝධයෙන් යුතුව අපි එතන ගැටීමට යන්නෙත් නැහැ. මේ වැඩේ ලස්සනට හොඳට දීපු උපදේශ අනුවම කරනකොට ඒකට ඇලීමට යන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ උතන තියෙන ඔය අපේ කරන කාර්යය ඇතුලේ තමයි ඒ පිය රූපං සාත රූපං අර ගැටලුව අර අර්බුදේ එනවනම් එන්නේ. ඒක ගැන තමයි අපි සෝදිසිමත් වෙන්නේ. ඒකෙන් අපි ගැලවෙන්නේ. අපි ගැලවෙන්නේ අර අපි හුඟක් වෙලාවට අපි හිතාගෙන ඉන්නේ අර අපි ගැලවෙන්න ඕන මේ දේපලෙන් කියලානේ. මේ දේපල වස්තුව වලින් ඕවයින් ගැලවෙන්න කියලානේ අපිට උපදෙස් දෙන්නේ හැමතැනම. නමුත් අපිට ගැලවෙන්න කියන්නේ බුදුහාමුදුරුවෝ දේපල වස්තුව වලින් නෙමෙයි. ඊව සුදුසු විදියට බෙදා හදා දෙන එක වෙනම කාරණයක්. ගැලවෙන්න තියෙන්නේ ඒවා ඒ විදිහට අර පිය රූපය උතන තියෙන්නේ ඇත්තටම පිය රූපය සාතය නෙමෙයි. අර අම්මා කැමති විදිහක් තියෙනවා. අම්මා සතු දේ දරුවෝ පරිහරණය කරන්න ඕන විදිහ ආකාරය අන්න ඒක තමයි උතන පිය රූපය. ඒ යම් ලෝකයේ පිය රූපං අම්මාගේ ලෝකයේ ඒ පිය රූපයක් තියෙනවා. මම සතු මේ දාන්නේ වස්තුව මොන හරි වේවා මගේ දරුවෝ මෙහිමයි බෙදා ගන්න ඕන මෙහිමයි පරිහරණය කරන්න ඕන මේ විදිහට පරිහරණය කරනවා නම් තමයි මං කැමති අන්න පිය රූපය. එතකොට ඒක එතන තමයි එත්තේසා උප්පජ්ජමානා උප්පජ්ජිත එතන ඇලීම එතන ගැටීම එතන මුලාව එතන තමයි තියෙන්නේ. එතකොට අර ධන දාන්නේ වස්තුව සම්බන්ධ කාරණේ නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. අර එතනට අවධානය යොමු කිරීම. මේක හොඳ විදිහට කෙරීගෙන ගියොත් එතන තමන් ඒ කාර්යයට සියුම් ඇලීම පොඩ්ඩක් හරි වෙනස් වුණොත් ගැටීමක් එයිද? ඒකයි වළක්වන්නේ. ආතාපි කිව්වේ අන්න ඒක වළක්වගන්නේ. මොකද ඒක වළක්වගන්නේ අපි විදර්ශනාවෙන්. අපි සමහර වෙලාවට හොඳ නිගමනයකට ඇවිල්ලා හොඳම කෙනා කියලා අපි තෝරගන්නවා ඇත්තටම. දැන් මම අර කිව්ව මගේ නිදර්ශනය මගේ ඉඩමක් නෙමෙයි ඇත්තටම. මගේ සදාම් මැදුර පරිත්‍යාග කරපු උපාසිකාවට එයා තනියෙන් ඉන්න කෙනෙක් නිසා එයා මගෙන් ඉල්ලීමක් කරා සායින්නාස මේක මට කරලා දෙන්න පුළුවන්ද ඔබ වහන්සේට කරදරයක් නැත්තම්. ඉතින් මම මේක බාරගනිද්දි මට වඩාම විශ්වාසවන්ත කෙනෙක් මේකට ගත්තා. එතකොට හැබැයි ටික දුරක් යනකොට තේරුණා ඒ කාර්යයට අදාළ මොකද්ද power of attorney කියලා කියන්නේ නීතිමය බලය එතනත්තාට පැවරීම අනතුරුදායකයි කියලා. අපිට තේරුණා ටික දුරක් මේක ගැන වැඩ කරගෙන යද්දි. එතකොට අපි කරේ ඒක තියාගත්තා. තියාගෙන අනිත් හැමදේම එයාට පැවරුවා. එතකොට ඒක කරගෙන ගියා ගැටලුවක් නැතුව. ඒ වගේ සමහර දේවල් වලදී අපි අවදීන් හිටියොත් කොතනවත් ගැටෙන්නේ කොතනවත් ඇලෙන්න දෙයක් නැහැ. මේක ලෝක ස්වභාව ධර්මයට අනුව මේවා ජාත රූප රජතනේ. ජාත රූප රජතෙන් ලෝක ස්වභාව ධර්මයට අනුව අපිව පරිහරණය කරනවා, භාවිතා කරනවා, පාවිච්චි කරනවා, බෙදා හදා ගන්නවා. කවුරු හරි දුන්නොත් ගන්නවා. ඒකත් පාවිච්චි කරනවා, ආයි ඒකත් බෙදා හදා ගන්නවා. ඔහොමනේ යන්නේ ජාත රූප රජත. ඉතින් අපි අර ඒකයි බුදුහාමුදුරුවෝ අවදීන් ඉන්න කියන්නේ ඕවා ගැන. ඕවා අර ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න හේතු වෙන තැන් තණ්හා උපජ්ජමානා උපජ්ජති නිවසමානා නිවසති කියලා. ඉතින් අන්න ඒක ගැන සෝදිසියෙන් හිටියොත් ඕවා අපිට කිසිසේත්ම මේ නිවන්නට බාධාවක් වෙන්නේ නැහැ. ඒකයි. මට මහන්සියට බුකුසල් තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉතාම ලස්සන උපමා දෙකක් පාවිච්චි කරා. අපේ කැමැති තැන ඒ විදිහට නැති වෙන එකක් මුළු තැන්ගේ අනිත් එක නාන කාමරයේ වෙන තැන්. ඉතින් ඒ තැන් අපි කැමැත්ත අනුව එහෙම නැත්නම් ප්‍රිය රූපයේ හැටියට නැති වෙලාවට අපි ඒක ගැන උපේක්ෂා වෙලා ඒ ඇති වෙන සිතුවිලි අවබෝධ කරගෙන ඒකෙන් විඳින හැටි ඒ කොටස මට වැටහුණා. තිරුමත් ස්වාමීන් වහන්සේ දැන් බුදු තැනක් වුණා. දැන් අපිට තියෙනවානේ විශ්ව ආචාර ධර්ම කියන දේවල් යම් කෙනෙක් අතින් කඩ වෙනවා දැකලා ඒක
ඒකත් එතනදී ඒකත් ප්‍රිය රූපයක් බවට පත් වෙනවා නේද? එහෙම දැකපු දේ නීත්‍යානුකූල වැඩක් කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට කරුණු පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඔව් ඇත්ත වශයෙන්ම මේ විශ්වාචාර ධර්ම අනුව කටයුතු කිරීම පිය රූපයක් නේ. කවුරුත් ඒක ප්‍රියයි, කවුරුත් කැමති විශ්වාචාර ධර්ම එක්ක කටයුතු කිරීම පිළිබඳව ඒක වාදයක් නැහැ. ඔබතුමී කියපු කාරණේ හරි. අපි කාටත් ප්‍රිය දෙයක් ඒක. පිය රූපං. ඔය කිව්වා වගේ කෙනෙක් විශ්වාචාර ධර්ම කඩ කරනවා, පැහැදිලිවම අපිට පේනවා, දැනුවත්වම කරනවා ආදී වශයෙන් එහෙම දේවල් තියෙනවා. එතකොට අපි මෙසේ කඩ කිරීම ගැන අපි ගැටෙන්න යන්නේ නැහැ. අපි තේරුම් ගන්නවා ඒකට හේතුඵල ධර්මානුකූලව එහෙම දේවල් වෙන්න පුළුවන්. මොකද හේතුඵල ධර්මය කියලා කියන්නේ ඒ කඩ කරන කෙනා එක්කෝ තමන්ගේ තණ්හාවට වැටිලා ඒක කඩ කරනවා වෙන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් ඇටියට හොරකමක් කරනවා පුද්ගලයා. එතකොට හොරකම කියන එක හේතුඵල ධර්මතාවයක්. ආචාර ධර්මීය පැත්තෙන් බැලුවම ආචාර ධර්මීය දෝෂයක්. නමුත් ධර්මතාව පැත්තෙන් බැලුවම හොරකම හේතුඵල ධර්මතාවයක්. මොකද්ද හේතුව? තණ්හාව, ආශාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවිද්‍යාව වෙන්නත් පුළුවන්. අවිද්‍යාව තණ්හා දෙක තමයි හේතුව, ඵලය ආචාර ධර්මීය කඩ කිරීමක්, විශ්වාචාර ධර්මයක් කඩ කිරීමක් වෙන්න පුළුවන්. අපි ඒ පැත්තෙන් බලපුවහම අපිට තේරෙනවා මේක හේතුඵල ධර්මතාවයක්. මෙතන හේතුවක් තියෙනවා. මේ හොරකම කරන්න හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි වැඩිකාම සේවනයක් හෝ දැන් වැඩිකාම සේවනය වගේ දේවල් වලදී හුඟක් තියෙන තණ්හාව. සමහර විට ප්‍රාණඝාත වගේ වේද අවිද්‍යාව තියෙන පුළුවන්. ওই වගේ අවිද්‍යාව තණ්හා දෙක තමයි මේ විශ්වාචාර ධර්ම කඩ කිරීමට හේතු. එතකොට මෙතන හේතුඵල ධර්මතාවයක් හැටියට අපි ඒක අවබෝධ කරගන්න ඕන, තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තයින් පස්සේ උන් අපිට තේරෙනවා, වැටහෙනවා, අවබෝධ වෙනවා. හරි මේක ධර්මතාවයක්. හැබැයි මේකේ ඵලය පිය රූපයක් නෙමෙයි. ඔන්නේ ඒ වෙනකොට පිය රූපයක් නෙමෙයි. අපි විශ්වාචාර ධර්ම හොඳට රැකෙනවනේ පිය රූපයක් වෙන්නේ. නමුත් දැන් මෙතන ගැටීමට යන්නේ. ගැටීමට පැත්තටයි යන්න નિયમિત. නමුත් අපි මේ පැත්තට යන්නේ ආතාපි. අපි ඒක වළක්වගෙන ඊළඟට ඔබතුමී මතු කර ප්‍රශ්නේ තමයි මේ සම්බන්ධයෙන් අපේ ප්‍රතිචාරය ක්‍රියාත්මක වීම කෙසේද කියන්නේ. ඇත්ත වශයෙන්ම මේකට අදාළව ක්‍රියාත්මක වෙන්න ඕන. ප්‍රතිචාරයක් දක්වන්න ඕන. හැබැයි අපි දැන් ක්ලේශයක් උපද්දගෙන කරන වැඩක් නෙමෙයි මේ ද්වේෂයෙන් මෙයාට දඬුවමක් දෙන්න ඕන. මොකක් හරි කියලා එහෙම ද්වේෂ සහගත චේතනාවෙන් නෙමෙයි. අපි දන්න මේ ආචාර ධර්මීය දෝෂයේ වැළැක්වීම තුළ එය කඩ කරන පුද්ගලයාටත් යහපතක් වෙනවා. ඒක වළක්වනකොට. ඔහුගේ යහපත සලකලා. ඊළඟට ආයතනයක නම් ඒ ආයතනයටත් ඒ යහපත සිද්ධ වෙනවා. ඒක වැළැක්වීමෙන්. ඊළඟට අපේ ලොකු දායකත්වයක් තියෙන එතන අර විශ්ව මට්ටමින් බලපුවහම විශ්ව ආචාර ධර්මයක පැවැත්ම සඳහා අපි දෙන දායකත්වය නේ. ඒක මහා ඒක විශ්වයට කරන මහා විශාල උදව්වක්, විශාල යහපතක් විශ්වයට කරන. විශ්ව ආචාර ධර්මයක් ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි පෞද්ගලිකවත් පොදුවේ ඉදිරිපත් වෙලා කටයුතු කිරීම විශ්වයට කරන යහපතක්. ඒක කඩ කරන පුද්ගලයාට කරන යහපතක්. ඊට අදාළ ආයතනයකට නම් බලපාන්නේ ඒ ආයතනයට කරන යහපතක්. ඒ අර්ථයෙන් තමයි අපි ඒකට ඉදිරිපත් වෙන්නේ. Tamanට පුළුවන් ශක්ති පමණින් එක්කෝ ඒකට අපි ඉදිරිපත් වෙන්නේ නීතිමය පැත්තට නොගිහින් ඒ ආචාර ධර්මයේ කඩ කරන පුද්ගලයා එක්ක මිත්‍රශීලීව කතා කරලා මේක වෙනවා ඔයාගේ අතින් මේක වළක්ව ගන්න, මේක ඔයාට හොඳ නෑ, ඔයාගේ ගෞරවයට හොඳ නෑ, අපේ ආයතනයට හොඳ නෑ. බලන්න විශ්වාචාර ධර්මයක් නේ. විශ්වය අපිට දඬුවම් දෙනවා. කවුරු දඬුවම් නොදුන්නත් යම් දවසක විශ්වය ආචාර ධර්මයක් කඩ කරපුවාම විශ්ව ධර්මතාව විසින් දෙන දඬුවම අපි ලක් වෙනවා. ඒක නිසා ඔයා මේක ගැන නැවත හිතලා බලන්න මං කිව්වට කියලා
ඒක වෙන්න පුළුවන් අපේ මැදිහත් වීම. එහෙම නැත්නම් එහෙම උපදෙස් පිළිපදින්න නැති කෙනෙකුට අදාළව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම වෙන්න පුළුවන් එතන ප්‍රතිචාරය. මම හිතන්නේ කවර ආකාරයෙන් හෝ අපි තීන්දුව කරගන්නවා මම මේකට නීතිමය වැඩකට යනවාද එහෙම නැත්නම් ඊට වඩා වෙනස් එකකට යනවාද කියලා. දැන් ඇත්තටම මම ඔය මට සම්බන්ධ උදාහරණේ ඔහොම දෙයක් වුණා. එතකොට ඉඩම පුද්ගලයෝ නෙවෙයි කීප දෙනෙක්ම මේ ඉඩමේ යම් කොටස් බලෙන් අල්ලගෙන හිටියා. එතකොට දැන් ඉඩම නිරවුල් කිරීමට යද්දී ඇටෝනි බලයේ තියෙන මට පුළුවන්කම තියෙනවා ඒගොල්ලන්ට අදාළ නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න. ඒගොල්ලෝ විශ්වාචාර ධර්මයක් කඩකරේ අනුංග දෙයක් හොරෙන් අරගෙන බලෙන් අරගෙන ඒක අල්ලගෙන හිටියා. එතකොට මම කල්පනා කරා දැන් ඉඩමේ හිමිකරුත් එක්කත් කතා කරලා අපි මොකද කරන්නේ? අපි නැවත ආයසරයක් මේගොල්ලන්ට විරුද්ධව නඩුමගට ගිහිල්ලා මේ කාර්යය කරනවාද? හැබැයි බොහෝ දෙනෙක් හිටියේ නඩුමගට යා යුතුයි. අය මේක බලහත්කාරයෙන් අල්ලාගෙන සිටීමක්. අනුන්ගේ දේපල. එහෙත් මම ඒ අයට පෞද්ගලිකව වුණ ගිහිලා ඒගොල්ලන්ට මේ කාරණේ පැහැදිලි කරා. ඔයගොල්ලෝ මොකද කියන්නේ? මෙහෙම දෙයක් විශ්වාචාර ධර්මයක් ඔයගොල්ලෝ කඩගල්ලා තියෙන්නේ. හැබැයි මම නීතියට ගිහිල්ලා දඬුවම් දෙන්න යන්නේ නැහැ ඔයගොල්ලොන්ට. හැබැයි විශ්ව ආචාර ධර්මයක් කඩ කරපුවාම යම් දවසක විශ්වයෙන් දඬුවම දෙනවා. ඒක ගෙවන්න වෙනවා ඔබට. ඒක තමයි කර්මය ගෙවනවා කියලා කියන්නේ. අපි කර්ම විපාකේ. ඒක හැබැයි ඔබට විඳින්න වෙයි. ඒක ඉදිරියට තව කොටස් නිරවුල් කරන්න තියෙනවා පොඩි. ඒ වෙදිත් මම කියලා දෙන්නේ ඒගොල්ලන්ට ඒක වෙයි. මම එතෙන්ට තියලා මේ කාරණේ අවසන් කරනවා. මම ඕගොල්ලන්ව නීතිය ඉස්සරහට ගෙනහිල්ලා නීතිය ඉදිරියේ වරදකරුවන් බව ඇත්ත. මත එතන දඬුවම දෙන්න මම යන්නේ නැහැ. ඕගොල්ලන්ට මම මේක දැන් පැහැදිලි කරා. ඔන්න ඔහොමයි මේකට අදාළ ක්‍රියාමාර්ගය කිව්වම සමහර අය ඒක තේරුම් අරගෙන තමන්ගේ වරද නිවැරදි කරගත්තා. සමහර අය නිවැරදි කරගත්තේ නැහැ. නමුත් මගේ පැත්තෙන් මම දෙගොල්ලන්ටම දැක්වූ ප්‍රතිචාරයේ සමාන ප්‍රතිචාරයක්. එහෙම තියෙනවා. හැබැයි සමහර තැන්වල පුළුවන්. නමුත් සමහර තැන්වල බැරි වෙනවා. නීතිමය ක්‍රියාමාර්ගයකට යන්නම සිද්ධ වෙන තැන් තියෙනවා. එතකොට ඉතින් යන්න වෙනවා. ගිහිල්ලා අර විශ්වාචාර ධර්මයේ කඩ කිරීමට සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාකාරකමකට නීතිමය ප්‍රතිචාරයක් දක්වන්න සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. එතෙන්දි තමයි යනවද නැද්ද කියන එක තීන්දුව කරන්න පුළුවන් Tamanට හැබැයි. මේකට උත්තරේ නම් තියෙන්නේ නීතිමය එකක් තමයි. නමුත් ඒක Tamanට පුළුවන් තීරණය කරගන්න. මම මේකට දක්වන ප්‍රතිචාරය මේ විශ්වාචාර ධර්මයේ කඩ කිරීම සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා. ආර්ය මාර්ගයේ යන කෙනෙක් හැටියට අපි හුඟක් වෙලාවට උත්සාහ කරනවා මොකද්ද? වඩාත්ම නිකෙලස් පැත්තට ගන්න Taman කෙලෙසෙන්නේ නැති පැත්තට. හැබැයි Taman කෙලෙසෙන්නේ නැති පැත්ත තෝරනකොට පාඩු වෙන්න නම් ඉඩ තියෙනවා. ඒක හුඟක් අය ඒක බලන්නේ නැහැ. Tamanව කෙලෙසෙන්නේ නැති පැත්තට අපි හැරෙනකොට ආර්ථික පාඩු වෙන්න පුළුවන්. සමාජීය දෝෂ චෝදනා එන්න පුළුවන්. ඔයා මේකට අදාළ නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඔයා නිවටයි. ඔයා බය අඩුයි. ඔයාගේ කොන්දපණ නැහැ. නේ? එහෙම කියන්න පුළුවන්. ඊළඟට ආර්ථික වශයෙන් අපිට පාඩුවකුත් එන්න පුළුවන්. හැබැයි ආර්ය ශ්‍රාවකයෙක් නිවන් මාගේ යන කෙනෙක් තීන්දුවක් ගනිද්දී ආර්ථික පාඩු වගේ දේවල් වලට වඩා අපි බලනවා මෙතන අපේ මේ ගමනට කොච්චර මේක බාධකයක්ද, මෙතන කෙලෙස් උපදින කාරණයක්ද, මතුවට අපි වෙහෙසටපත් කරන දෙයක්ද. දැන් මම මේ මගේ උදාහරණයේදී මම නීතිමය ක්‍රියාමාර්ගයකට ගියා නම් 6 දෙනෙකුට එරෙහිව මම නඩු දාන්න ඕන. නඩු 6ක් මම ගෙනියන්න ඕන. මගේ ඇටෝනි බලයට අනුව මම නඩු 6ක් ගෙනියන්න ඕන. ඒ ඉදමට අදාළව. මම 6ටම ගියේ නැහැ. මොකද මම බොහෝ ඉස්සරහට දකින්න නඩු කීමේ ආදීනව මේ ඉඩකඩම් අපි බොහොම ටික කාලයක් පරිහරණය කරලා අල්ලගත් අයත් පරලෝ යනවා අපිත් යනවා. එහෙනම් මේවට එච්චර දුර ගිහිල්ලා
ඒ අයහපත කරගන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒ වගේ තැනකදී අපි වඩා බලන්න ඕන ආර්ථික පාඩුව, අනිත් අය කරන චෝදනාව, දොස් පැවරීම වගේ දේවල් වලට වඩා කොතෙක් දුරට අපි යන ගමනට මේක සාධකද බාධකද? මේ විශ්වාචාර ධර්මයේ කඩ කිරීමට අදාළව අපි ගනු ලබන ප්‍රතිචාරය නැත්නම් ඊට අදාළව අපි ගන්නා ක්‍රියාමාර්ගය අපේ ගමනට සාධකද බාධකද කියන එක තමයි අපි වැඩිපුර බලන්නේ. බලලා තමයි අපි ගන්න තීරණේ ගන්න. ඉතින් එහෙමයි ওই ක්‍රියාමාර්ගය. මට හිතෙන්නේ ඕක තමයි මට ධර්මානුකූලව සම්බන්ධයෙන් කියන්න තියෙන දේ. සමහරවිට කරුණක් පැහැදිලි වුණා. මොන ක්‍රියාමාර්ගයකට අපි ගියත් ඒ අපිට ප්‍රිය රූපයක් වෙනස් වෙන තැනක අපේ හිත සංසුන්ව තියාගන්න එක තමයි තාම අත්‍යවශ්‍ය කියන එකක් මට හිතෙනවා. ආන්තිට හුඟක් පිළිසිද්ධ වෙනවා. මම තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ අද සාකච්ඡාව අනුව ස්වාමීන් වහන්සේ ගොඩාක් දුරට තේරුම් ගියාද ලෞකික ජීවිතයේදී ගන්නෙම තමයි ස්වාමීන් වහන්සේ මට අවබෝධ වුණේ පිය රූප සාද රූප සම්බන්ධයෙන්. ස්වාමීන් වහන්සේ ඒ වගේ වෙලාවට අපිට විශේෂයෙන්ම අඳුන ගන්න පුළුවන් සායනස අපේ හිතේ තියෙන අනුසය වශයෙන් තියෙන කෙලෙස් කොච්චර දුරට අපට මතුවෙනවද, අපි ඒක තවදුරටත් අඩු කරගන්නවද කියන එක අපිටම අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාවක් පිළිබඳව මට හිතන්නේ සානල්ස අපිටම මටම දේශනා කරා කියලා. අපි මේ දරුවොත් එක්ක මේ ගෙදර මේ අනිත් අයත් එක්ක ගත කරන මොහොතේ අපිට ඉතින් ඒ මේ පරිසරයේ අපේ ගොඩක් දුරට සානල්ස ගෙදර පරිසරයක තුල මට මේ අද දේශනාව ස්වාමීන් වහන්සේ ගොඩාක් දුරට මහෝපකාරී වුණා. ස්වාමීන් වහන්සේ අනුසය කෙලෙස් හඳුනා ගැනීම පිළිබඳව ඔබ වහන්සේට අනේක වාරයක් උත්සාහ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. එහෙමනම් අදට අපි අපේ භාවනා පුහුණුවෙන් සමුගන්නවා. ඉතින් අනුමෝදනාව අපි කරලා මේ කටයුතු නිමා කරමු. ඉතින් මෙවැනි යහපත් දෙයක යෙදෙන්න අපිට අවස්ථාව ලැබීම පිළිබඳව අපිම සතුටු වෙමු. මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඇහැ කන නාසය දිවකය මන විකෘති නැතුව ඒකට දහමට යොමු කරන්න අවස්ථාව සැලසිලා සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ අසුර ලැබිලා ධම්මානුධම්ම පටිපදාවේ යන්න අවස්ථාව සැලසිලා තියෙන අපි ඒ ගැන අපිම සතුටු වෙමු. අපි අනුමෝදන් වෙමු. ඒක පළවෙනි අනුමෝදනාව. ඊළඟට දෙවනුව මේ යහපත් කාර්යයන්ට පෙනී නොපෙනී දුර ළඟ ඉඳගෙන සහ සම්බන්ධ වෙන උදව් උපකාර කරන මඟ පෙන්වන දායකත්වයේ දරන සියලුම දෙනාත් අපි ගෞරවයෙන් කෘතවේදීව සිහි කරමු. ඇදු වැඩු මව්පියෝ, සිත් සතර උගන්වපු ගුරුතුමන්, නිවන් මඟ පෙන්වපු කල්යාණ මිත්‍රයන්, ජීවිතයට සහාය වෙන දැනුත් ආදරයෙන් කරුණාවෙන් අප උපස්ථාන කරගෙන සහාය වෙන තමන්ගේ ඥාතීත මිත්‍රාදී, ඒ වගේම ලෝකයේ සියලු යහපත වෙනුවෙන් පෙනී නොපෙනී උදව් කරන සියලු දෙවියන්, අප සමග ජීවත් වෙලා අප අතර අද නැති අපේ අපවත් වුණු මියගිය ගුරු දෙමව්පිය ආදී අපේ ශ්‍රේෂ්ඨ මියගිය ඥාතිවරු ඇතුළු අනුමෝදන් වේ හැකි තාක් සියලු සත්වයෝ අප මේ කරන්නා වූ සත්ක්‍රියාව යහපත් ක්‍රියාව දැනගනිත්වා දැකගනිත්වා, දැන දැක සතුටු වේවා, අනුමෝදන් වේවා, අනුගමනය කෙරෙත්වා. ඒ හැම දිනාගම ජීවිතත් අපගේ ජීවිතසේම දහම් මගට නිවන් මගට යොමු වේවා, නිවනින් නිවී සැනසෙත්වා කියන මෙත් සිත අපි සියලු දෙනා කෙරෙහි ඇති කරගෙන ගාථා සජ්ජායනෙන් අනුමෝදන ආශිර්වාද කරමු. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියින්ද පින්වත් කල්යාණ මිත්‍ර ඔබ හැම දිනාටමත් ඔබ හැම දිනාගේම ඥාති හිත මිත්‍ර මව්පිය ගුරුවර දූ දරුවා ආදී සියලු දෙනාටමත් සියලු සත්‍යයන්ටත් සිතක්ම සාන්තියක්ම යහපතක්ම වේවා. කායික සුවය මානසික සුවය සැලසේවා. මේ ආරම්භ කර ගමන පස්සට යන්නේ නැතුව සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ ඊතා ඉක්මනින් ඊතා පහසුවෙන් කරගෙන මේ ජීවිතයේදීම සියලු ක්ලේශ ධර්මයන් දුරු කිරීමෙන් ලබන පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට පින්වත් ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි. සුවපත් වේවා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දා පස්සිතේ වන්දි කුමාරං සාරිපුත්‍රං දේවරාහං ආගතං සතිමාතියා තෙරුවන් සරණයි. සුවපත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වහන්සේ නිදුක් නිරෝගී භාවයට පත්වත්තා. තෙරුවන් සරණයි. ඔබ වහන්සේගේ දෙපා වන්දන නමස්කාර කරන්නේ. සුවපත් වේවා.